කම්පාවේ එංගලන්තයේ බිස්සල් වලට වැඩම කිරීම අපේ විශාල ණයයක්. ඔබ වහන්සේට අප්‍රමාණ ධර්ම සාකච්ඡාව සඳහා දහම් ගැටළු 7ක් ලැබිලා තියෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ පොතේ තියෙනවා. අපලප්පක් කියලා ලියන්න වැඩි විවෘත කරන්න නැත්නම් මයික් එක දැන් කියලා විවෘත කරන්න. ඒක විවෘත කිරීමට අවශ්‍යයි. මුලින් ප්‍රශ්න තුනම මේ විභජ්‍යවාදයේ ධර්ම සංවාශනය ගැන ත්‍රිපිටකය පිළිබඳ නිසා ඒ තුනම එකවර විවෘත කරනවා. මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වන නියමිත විභජ්‍යවාද ධර්ම සංවාශනය පිළිබඳ හැඳින්වීමක් කරන සේක්වා. ඉතාම කාලීන වූ අති උතුම් වූ ධර්ම සංවාශනයට ත්‍රිපිටක පූජා ධර්ම දානයට අපට සහභාගී වන්නේ කෙසේද දැන ගැනීමට කැමැතියි. මේ විදාගෙන ත්‍රිපිටකයේ විද්‍යුත් පිටපතක් අපට ලබාගත හැකි කෙසේද දැන ගැනීමට කැමැතියි. මා විභජ්‍යවාදයේ අසා ඇත්තේ මාහට පවතින ගැටලු වන්නේ 1. යම් හාමුදුරුවරුන් වශයෙන් හඳුන්වා ගන්නා පිරිසක් විසින් දේශනා කළ එම දේශනා මිහිරි සිත් ගන්නා සුළු බැවින් පිරිසක් ඒ පසුපස යති. එය වළක්වන්නේ කෙසේද? අපට බොහෝ දුරට නිර්මල දහම ගැන ගැඹුරින් නොදන්නා බැවින් මං මුලා නොවි නිර්මල දහම හා හාමුදුරුවරු හඳුනාගන්නේ කෙසේද? මෙවන් බුදුදහම වලසන පුද්ගලයන් ඉවත් කිරීමට අපේ ප්‍රතිපෝෂ්‍ය මහානායක හා අධිකරණ සංඝනායකවරුන් පියවර නොගන්නේ මන්ද? තුන්වෙනි එක මේ දිනවල ත්‍රිපිටකය පිළිබඳව විවිධ ගැටලු ඇති වෙමින් පවතිනවා. නොයෙක් පරිවර්තනවල ඇති වැරදි තැන් ඉදිරිපත් කරමින් විවිධ මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ත්‍රිපිටකයේ ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කළේ ශ්‍රී ලංකාවේ මාතලේ අලුවිහාරයේ සිංහල භාෂාවෙන් නම් එය ඉන්පසු පාලියට පරිවර්තනය කොට නැවතත් පාලියෙන් සිංහලයට පරිවර්තනය වුණාද? මේ පරිවර්තන හෝ වේවා මුල් ග්‍රන්ථ හෝ වේවා අප පරිශීලනය කළ යුතු ත්‍රිපිටකයේ කුමක්ද දැන ගැනීමට කැමැතියි. ඒ සමගම එම පරිශීලනය කළ යුතු ත්‍රිපිටකයේ ඉතිහාසය ගැන කෙටියෙන් විස්තරයක් දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේගේ අනුශාසනයක් උපදේශයක් ලෝකවාසී ලාංකික බෞද්ධ ජනතාවට ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වෙන බව නිසැකයි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ප්‍රශ්න තුනක් තියෙනවා. ඉතින් දීර්ඝ ප්‍රශ්න මම ඔක්කොටම හරියන්න මුල ඉඳලා කතාව පටන් අරගෙන ඔක්කොටම වැඩසටහන ලගින් ඉවර කරන්නම්කෝ. අපේ ත්‍රිපිටකයක් විදිහට සංග්‍රහ වෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කළ ඒ මහා ධර්මස්කන්ධය විනය සූත්‍ර අභිධර්ම විදිහට පිටක වශයෙන් තෙවිදම් පිටක විදිහට තුන් ආකාරයට සංග්‍රහ වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වුණ ඒ ධර්ම සංගායනාවේදී. එතකොට ඒ ත්‍රිපිටකයේ විදිහට සංග්‍රහ වුණේ පාලි භාෂාවෙන්. ඒ වගේම මේ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ඒ විදිහට තිබුණා විතරක් නෙමෙයි ඒක විවිධ භානක પરම්පරාවලට බාර දුන්නා. භානක પરම්පරා කියලා කියන්නේ ත්‍රිපිටකය කටපාඩම් කරගෙන දරාගෙන එන පරපුරවල් වලට ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවලට මේ මහරහතන් වහන්සේලාගේ පැවත එන භානක પરම්පරාවලට කොටස් විදිහට බාර දුන්නා. එතකොට ඒ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවෙන් තමයි දිගටම මේ ධර්මයේ පවත්වාගෙන ආවේ. කෙනෙක් එතකොට සමහර විට තර්කයක් නගන්න පුළුවන් ඔක කටපාඩමින් අරගෙන එනකොට අකුරු වෙනස් වෙන්නේ නැති එක දේවල් වෙනස් වෙන්නේ නැති කියලා. පින්තුණි එක දරාගෙන ආවේ මේ අපි වගේ උදේට කාපු දේ දවල්ට මතක නැති අය නෙමෙයි මහරහතන් වහන්සේලා ආශ්‍රව ධර්මතා ප්‍රහීන කරපු. ඊට පස්සේ අනිත් එක තමයි ඒ මහතෙරුන් වහන්සේලා තනියෙන් මේක දරාගෙන ආවත් නෙමෙයි. සමහර විට එක පොතක් දරා ගන්නකොට එක තෙරුන් වහන්සේ නමක් තව 500 නමක් ඒත් එක්ක ඒක දරාගෙන ඉන්නවා. එතකොට දැන් එක්කෙනෙකුට එක පදයක් අකුරක් ගිලිහුණොත් එකට එකතු වෙලා සජ්ජායනාවේදී එකට එකතු වෙලා ඒ ගැන සංගායනාවේදී මොකද වෙන්නේ? අර එක්කෙනෙකුට වැරදුණු පදේ 500ටම වර්ධින්න විදිහක් නැහැ නේ එකපාර එක පදේ. අන්න ඒ පදය
හසු වෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් අතර මහරහතන් වහන්සේලා අතරින් තමයි මේක මේ විදිහට ආවේ. ඒ නිසා කිසිම වරදක් වීමට, පද ගිලිහීමට, අකුරු ගිලිහීමට ඉඩක් තිබුණේ නැහැ. ඒ විදිහට දෙවෙනි සංගායනාවෙන් සංගායනා වෙලා තුන්වෙනි සංගායනාවෙන් සංගායනා වෙලා අපේ ලංකාවට බුදුදහම ඒ සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට ලැබුණා. එතකොට මේ සංක්ෂිප්තව කියන්නේ සංගායනා ගැන කියන්නේ ගියොත් ලොකු විස්තර තියෙනවානේ. එතකොට ඒව පස්සේ ස්වාමීන් වහන්සේලා කියලා දෙයි. එතකොට ලංකාවට බුදුදහම ගෙනාවට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ ස්වාමීන් වහන්සේලා අපේ ලංකාවේ හාමුදුරුවරුන්ට ත්‍රිපිටකය සහ එහි අර්ථ කතාව කියලා දුන්නා. අර්ථ කතාව කියලා දුන්නේ එහි ත්‍රිපිටකයේ සූත්‍ර වලට අර්ථ ගන්නන ආකාරයේ අටුවාව පිළිබඳව හාමුදුරුවන්ට ඉගෙනුවා. එතකොට ලංකාවේ හිටපු හාමුදුරුවරු මොකද කළේ? අටුවාව සිංහලෙන් ඉගෙනුවා පරපුරෙන් පරපුරට. අටුවාව අර්ථ කතාව. හැබැයි පාලිය ඒ විදිහටම කටපාඩමින් අරගෙන ආවා. ත්‍රිපිටකය වෙනස්කමකට ලක්ුණේ නැහැ. හැබැයි සූත්‍රයක අර්ථ ගන්නන අර්ථ කතාව සිංහලෙන් පරපුරෙන් පරපුරට ආවා. මෙන්න මේකයි මේකේ අර්ථය, මේකයි මේකේ අර්ථය කියලා ඒ සම්ප්‍රදායන් කීපයක් ඔස්සේ අටුවා ටික වෙනමම ආවා. එතකොට එදා ක්‍රිස්තු පූර්ව පළවෙනි ශතවර්ෂයේදී අපේ ලංකාවේදී එදා පැවතුණු ක්‍රමවේදයත් එක්ක තවදුරටත් මේ මහතෙරුන් වහන්සේලා තේරුම් ගත්ත මහරහතන් වහන්සේලා මේ ධර්මය අනාගතයට මේ විදිහට පවත්වාගෙන යන්න බෑ. හේතුව මතකය ඇත්තේ නෑ අනාගතේ පහළ වෙන අයට. මතක ශක්තිය, ධාරණ ශක්තිය අඩුයි. එතකොට සිහිය පවත්වීම ඉතාම අඩු වෙනවා කියලා දැක්කා. ඒ වගේම යම් ආක්‍රමණ අපිට ඇති වෙනකොට ඒ ආක්‍රමණ වලින් ධර්මයට එන්න පුළුවන් තර්ජනය පිළිබඳව තේරුම් ගත්තා. ඒ කාලේ ලංකාවට මහා නියගයක් ආවා. මේ කටයුතු පිළිබඳව තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේක පොත්වලට සංග්‍රහ කිරීමේ වැදගත්කම පිළිබඳව ඒ කාලේදී මේ මහරහතන් වහන්සේලා තේරුම් අරගෙන කුන්තගත්ත තිස්ස තෙරුන් වහන්සේ ප්‍රධාන කරගත්ත සිව්පිලිස් නිබියාපත් මහරහතන් වහන්සේලා විසින් මාත්තලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා. මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන්. ඒක සිංහල භාෂාවෙන් නෙමෙයි ග්‍රන්ථාරූඪ කරන්නේ. අර බාහනක પરම්පරාව වලින් අරගෙන ආපු පාලි භාෂාවෙන්ම තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒකට සිංහල භාෂාවක් කලවම් වුණේ නැහැ. හැබැයි මේ සංග්‍රහ කරපු පාලි සූත්‍රවලට අර්ථ කතාව, ඒකට තිබුණු තේරුම, අර්ථ විග්‍රහ කරන ආකාරය සිංහලෙන් පැවතගෙන ගියා. ඒක ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකම්ම සිංහලෙන් ඒ කාරණා තිබුණා. ඒකට කියන අපි හෙළටුවා කියලා. ඒවත් පොත්වල සංග්‍රහ වුණා. ඒ හෙළටුවා, කුරුන්දි අට කතා, මහා අට කතා, මහා පච්චරි අට කතා, මේ විදිහට අපේ හෙළටුවා තිබුණා. ඒ කියන්නේ ලංකාවේ සිංහල හාමුදුරුවරු විසින් සංග්‍රහ කරපු ඒ සම්ප්‍රදායන් වල හාමුදුරුවෝ විසින් සංග්‍රහ කරපු අටුවා තිබුණා. ඒ අටුවා ටික තමයි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පාලියට පරිවර්තනය කරන්නේ. ත්‍රිපිටකය නෙමෙයි පරිවර්තනය කරන්නේ. මොකද්ද? අටුවාව පරිවර්තනය කරන්නේ. අටුවාව පරිවර්තනය කරනකොට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ අටුවාව ඉතාමත් මහ විශිෂ්ට ලෙස පරිවර්තනය කරනවා. ඒකෙදී බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ මුලින්ම දක්වනවා කොහොමද විධිමත් පරේක්ෂණයක් කරන පරේක්ෂකෙක් යම් විදිහට දක්වනවා නම් මේක කොහොමද කරන්නේ කියලා ඒක කරපු ආකාරයේ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විග්‍රහ කරනවා. අටුවාවේදී මේක ත්‍රිපිටකයට ගලපලා අර්ථ ගන්න නිකන් අත්නෝමත විදිහට අර්ථ ගන්න එපා කියලාත් කියනවා. ඒ විදිහට තමයි අර්ථ කතාව ලියන්නේ. අර්ථ කතාව පාලියට පරිවර්තනය කරනවා. හැබැයි අද අපේ සමහර ඇත්තෝ කියනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක විකෘති කළා කියලා. නමුත් ඒව බොරු කතන්දර විතරයි. ඒක න තොරතුරු ඓතිහාසික තොරතුරු නැහැ. ඒ වගේම බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පොත්පත් ගිනි තිබ්බයි කියනවා. එහෙම ගිනි තියෙනකම් මහා විහාරේ දහස් ගාණක් හාමුදුරු බලන් හිටියෙත් නැහැනේ. ඒකට එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි පොළොන්නරු යුගයේ වෙනකම් අපේ හෙළටුවා තිබුණා. ඒ කියන්නේ කොච්චර කාලයක් තිබුණාද? ඊට පස්සේ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ අටුවා ලියලා ගිහිල්ලා පොළොන්නරු යුගයේ වෙනකොටත් හෙළටුවා තිබුණා. ඒක කියන සාධක මොනවද? පොළොන්නරු යුගයේ ලියවුණු පොත්වල හෙළටුවා පාට දැනටත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. උද්ෘත දක්වනවා හෙළටුවා වලින් ගත්ත පොළොන්නරු යුගයේ ලියවුණු පොත්පත්වලදී දැනටත්. ඒ කියන්නේ පොළොන්නරු යුගයේ වෙනකොටත් හෙළටුවා තිබුණා. සමහර අය කියන බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක විනාශ කළා කියලා. ඒ නිසායි මම මේ කාරණාව පැහැදිලි කළේ. එතකොට මෙන්න මේ විදිහට දැන් පොත්පත්වල ලියවුණු පාලි ත්‍රිපිටකය
අපිට පුස්කොළ පොත් වලින් ඒ විදිහට පැවතගෙන අද දක්වාම ඇවිල්ලා මුද්‍රිත මාධ්‍යයටත් අද පත් වෙලා තියෙනවා. ඔක තමයි ත්‍රිපිටකයේ ඉතිහාසය අද අපිට ලැබෙන තැනට එනකම්. එතකොට ඔය පාලි ත්‍රිපිටකය කිසිම වෙනස්කමකට භාජනය වුණේ නැහැ. වෙනස්කමකට භාජනය වුණේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ සමහර අවස්ථාවලදී බොහොම කලාතුරකින් තැන්වලදී පුංචි පුංචි පදවල අකුරු වෙනස්කම් දකින්න පුළුවන්කම තියෙනවා. හැම තැනකම නෙමෙයි, තාම කලාතුරකින් තැන්වලදී පුංචි අකුරු. හැබැයි ඒ අකුරු වෙනස්කම් දකින්න පුළුවන් වුණාට මේකෙන් ලියවිලා තිබුණ එක පිටපතක් විතරක් නෙමෙයි. ලංකාව පුරාම විහෙර විහාරස්ථානවල පිටපත් තිබුණා. ඒ යුගයේම තායි රටට, ඒ වගේම බුරුමයට, ඒ කියන්නේ සියම් දේශයට, බුරුමයට පිටපත් යවුණා. ඒ රටවලත් පාලි ත්‍රිපිටකයේ භාවිතයට ගත්ත ලේඛනගතව. එතකොට දැන් අපිට අද අපේ ත්‍රිපිටක පරිවර්තන සංස්කරණ මණ්ඩලයේදී මේ සියලුම රටවල තියෙන ත්‍රිපිටකය එකතු කරලා තමයි පරිවර්තනය සිද්ධ කරන්නේ, සංස්කරණය සිද්ධ කළේ. ඒ සිද්ධ කරනකොට සමහර අය කියනවා එංගලන්තේ තමයි හරිම ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා. අද අපේ රටේ ලොකු මතයක් ඇති වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේක තාම භයානක තැනට අද දවසේ යනකොටපත් වෙලා තියෙනවා. මම පුස්කොළ පොත් අරගෙන ගියා කියලා ෆොටෝකොපි ගහලා විකෘති කරලා දැනට ප්‍රදර්ශන පවත්වනවා. ඒ වගේම ප්‍රදර්ශන පවත්වනවා විතරක් නෙමෙයි, මේ අය බලාපොරොත්තු වෙනවා දැනටත් සද්ද නීතිප්පකරණය කියලා ස්වාමීන් වහන්සේ අපේ ව්‍යාකරණ පොත තියෙනවානේ. ඒ ව්‍යාකරණ පොතට මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි දැන් පද කඩන විදිහ අපේ ව්‍යාකරණේ නෑනේ පද කඩන අර සද්ද නීතිප්පකරණය ඇතුල් කරලා ඒවා. ඒකල වෙනම පොතක් විදිහට ගහලා දැන් සද්ද නීතිප්පකරණය කියලා. ඒ නමින්ම පොතක් ගහලා. දැන් කවුරු හරි අහනකොට මොකෙන්ද පද කඩන්නේ, මේ සද්ද නීතිප්පකරණේ තියෙනවා. එතකොට දැන් අනිත් ව්‍යාකරණ එකටවත් ගැලපෙන්නේ නැහැ. එතකොට කියනවා ඒ ව්‍යාකරණ ඔක්කොම පස්සේ කාලේ බමුණු ලියපුවා. මේක තමයි හරි ව්‍යාකරණය කියලා ඒගොල්ලෝ ලියපු එක පෙන්නනවා. දැන් එතකොට හරි ත්‍රිපිටකය කියලා අර පුස්කොළ පොත් ටික ෆොටෝකොපි ගහලා ඒ ටික පෙන්න යනවා මෙහෙන් තමයි ගෙනිච්ච කියලා. එතකොට තව ටික දවසකින් ඒගොල්ලෝ ත්‍රිපිටකයකුත් එළියට දාන්නොත් අර සද්ද නීතිප්පකරණයට කරපු වැඩේ කරලා ඒගොල්ලෝගේ මතවාද ඇතුළත් කරලා මෙච්චර කාලයක් අපි අනන්‍යතා සහිතව ගොඩනගාගෙන ආපු ත්‍රිපිටකයට මොකද වෙන්නේ? ඒක සම්පූර්ණම විනාශයි. එක පැත්තකින් වුන් උත්සාහවත් වුණා පහුගිය කාලේ දේ කරන්න, විකෘති කරපු ත්‍රිපිටකයක් එළියට දාන්න ලෑස්ති වෙලා ඔක්කොම සූදානම් කරලා තිබුණා. හැබැයි අපි ක්‍රියාත්මක වුණ නිසා ස්වාමීන් වහන්සේ අපිට පුළුවන්කම ලැබුණේ ඒක නතර කරන්න. එදා කිරිවෙහෙර වැඩසටහන නොවුණා නම් අපේ විභජ්‍යවාද වැඩසටහන, ඒ වැඩසටහන තමයි ආසන්නතම බලපෑම උනේ ඒක නතර කරන්න. ඒ වැඩසටහන නොවුන නම් මේ වෙනකොටත් අර විකෘති කරපු ත්‍රිපිටකයක් මුද්‍රණාද්වාරයෙන් එළියට දාලා ඉවරයි. හැබැයි ඒක තහනම් කරන්න පුළුවන්කම ලැබුණා ඒ වැඩසටහන නිසා. එතකොට නමුත් දැන් අලුත් ප්‍රවණතාවය තමයි අර පුස්කොළ පොත් නාමයෙන් මේක දැන් තැන් වල ප්‍රදර්ශනය කරගෙන යනවා. අපේ බෞද්ධයෝ මේ ගැන බොහොම සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඉතිහාසය ගැන හාන් කවිසයක්වත් හොයන්නේ නැතුව. ඒ කියන්නේ එංගලන්තේ හරි ත්‍රිපිටකයේ තියෙනත් ඒ යුගයේම ලියවුණු ලංකාවේ පුස්කොළ පොත්වල වැරදි ත්‍රිපිටකයේ තියෙනත් හේතුව ගැන හිතන්නේ නැහැ. දැන් නිකන් බුද්ධිමත් මිනිස්සෙක් නම් නිකන් හිතන්න පුළුවන්නේ සුද්ධ ලංකාවට ගිය ත්‍රිපිටකය වෙනස් කරලා එන්නද? ඒ දැන් ඔය කියන විදිහට සුද්ධ වැරදි ත්‍රිපිටකයේ ලංකාවේ තියලා හරි ත්‍රිපිටකයේ තෝරගෙන එන්න තරම් සුද්ධ බුද්ධිමත් නේ. එයා සිංහල අකුරු ඉගෙනගෙන, පාලි භාෂාව ඉගෙනගෙන, පාලියෙන් ත්‍රිපිටකය කියවලා, එහෙ වැරදි ත්‍රිපිටකයක් අලුතෙන් ලියලා, ඒ ත්‍රිපිටකයේ එහෙ හාමුදුරුවන්ටවත් නොදැනෙන්න තියලා, හරි ත්‍රිපිටකයේ හොරකම් කරගෙන එංගලන්තයට ගෙනල්ලා මෙහි හංගලා තියලා. එතකොට හිතන්නකෝ ඒ සුද්දාගේ බුද්ධිමත්කම කොච්චරද කියලා. එතකොට එච්චරවත් තර්කානුකූලව හිතන්නේ නැති පිරිසක් විසින් හිතනවා ඇත්ත තමයි එංගලන්තේ තිබිලා ගෙනිච්චනම් මේක හරියටි කියලා. මොකද බුද්ධ ජයන්ති පරිවර්තනය තමයි දැනට තියෙන ශ්‍රේෂ්ඨතම පරිවර්තනය. ඒ සඳහා භාවිත කරන මූලාශ්‍ර ගණනාවක්. ලංකාවේ බොහෝ විහෙර විහාරස්ථාන වලින් ගත්ත පුස්කොළ පොත් ටික ඔක්කොම පාවිච්චි කරනවා. බුරුම චට්ට සංගායනාවෙන් සංගායනාවට ලක්ුණ ත්‍රිපිටකය, ඒකට බුරුම ත්‍රිපිටකය කියලා අපි කියනවා. බුරුම ත්‍රිපිටකය භාවිත කරනවා. සියම් අකුරෙන් තියෙන ත්‍රිපිටකය පාවිච්චි කරනවා, සියම් රටේ පාවිච්චි වෙන ත්‍රිපිටකය. ඊට පස්සේ එංගලන්තේ තියෙන ඔය පුස්කොළ පොත්වල ත්‍රිපිටකේ නැතුව නෙමෙයි ත්‍රිපිටකයට අදාළ පොත් තියෙනවා. මම ඒක මෙහෙට ඇවිල්ලා මාත් පරිශීලනය කළා, බලපු නිසා දන්නවා. ඒ දේවල් ටික අනුව ගිහිල්ලා තමයි පාලි ටෙක්ස් සොසයිටි එකෙන් PTS සංස්කරණය කරන්නේ.
PTS සංස්කරණය. PTS සංස්කරණය කරන්නේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක විතරක් නෙමෙයි. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් කරනවා. හැබැයි ඒගොල්ලෝ වචනෙන් වචනේ පාලි භාෂාව ඉංග්‍රීසි අකුරෙන් ලියනවා. ඒවම් මේසුතන් ඒකන් සමයන් භගවා කියන ටික ඉංග්‍රීසි අකුරෙන් ලියනවා. ඒ විදිහට ඉංග්‍රීසි අකුරෙන් පාලි ත්‍රිපිටකයක් ලියනවා. අන්න ඒ ත්‍රිපිටකය පාවිච්චියට ගන්නවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සංස්කරණය කරනකොට ඒ ත්‍රිපිටකයත් මූලාශ්‍ර විදිහට ගන්නවා. එතකොට ඒ කියන්නේ ලෝකේ දැනට ත්‍රිපිටකය කියලා භාවිත වෙන තේරවාද ත්‍රිපිටකය යම් තාක් තියෙනවා නම් ඒ සියලුම ත්‍රිපිටකයේ මූලාශ්‍ර කරගෙන තමයි බුද්ධ ජයන්ති සංස්කරණය සිද්ධ කරන්නේ. එතකොට බුද්ධ ජයන්ති පොත් අරගෙන බලන්න ඒ පොත්වල ෆුට් නෝට් දාලා තියෙනවා සමහර වචන වෙනසක් වෙනවා නම් ඇලපිලි ඉස්පිලි වෙනසක් වෙලා තියෙනවා නම් අර පොතේ තියෙන්නේ මේ වචනේ මේ විදිහටයි කියලා එතන ෆුට් නෝට් එකේ දක්වලා තියෙනවා. එතකොට ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් මේ මොකක්ද කියන එක. එතකොට දැනට තියෙන විශිෂ්ටතම සංස්කරණය ඒක. එතකොට මේ සංස්කරණයන් සිද්ධ වුණ ආකාරය පිළිබඳව කිසිවක්ම නොදැනගන්න පිරිසක් විසින් මතවාදයක් ඇති කරනවා මේ හාමුදුරුවෝ පුතඥය ධර්මය පරිවර්තනය කළා මහ ලොකු වැරදක් කළා මේ පරිවර්තනය කළේ සුද්ධ පරිවර්තනය කරන්න කරපු දේ බලාගෙන තමයි මේ පරිවර්තනය කළේ. දැන් මජ්ක්‍ධිමා පටිපදා කියලා තියෙනවානේ. එතකොට ඔක සුද්ධ කියනවා මිඩල් පාත් කියලා. එතකොට ওই මිඩල් පාත් කියන වචනේ බලාගෙන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා අපේ හාමුදුරු තිබ්බේ කියලා අපේ හාමුදුරන්ට චෝදනා කරනවා. එතකොට දැන් ඒගොල්ලෝ කියනවා මේකේ තේරුම එන්න ඕනේ එහෙම නෙමෙයිලු මදහත් මාර්ගය ගැන නෙමෙයි. එතකොට මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මොකද්ද? මජ්ජි මා පටිපදා. මජ්ජි කියන්නේ මොකද්ද? මත් වෙනවා කියන එක, මා කියන්නේ එපා කියන එක, පටිපදා කියන්නේ ප්‍රතිපදාව. එතකොට මත් වෙන්න එපා කියප එක තමයි මේ කිව්වේ. මොකෙන්ද මත් වෙන්නේ? රාග දේශ මොහයන්ගෙන් මත් වෙනවා. ඒක එපා කියප එක තමයි මජ්ක්‍ධිමා පටිපදා. මම ඒක උදාහරණයක් කිව්වේ. දැන් ඔන්න අර්ථ විවරණේ වැරදි කියලා ඉදිරිපත් කරන අර්ථ විවරණය. හැබැයි දැන් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව දැන් ඕක සුද්ධ කරපු ට්‍රාන්ස්ලේෂන් එක බලාගෙන කළා කියලා දැන් ඔය චෝදනාව කරන්නේ. සුද්ධෝච්චර දියුණු වෙන්න කලින් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී කියන්නකෝ දැන් ඊටත් පෙර ඉඳලා එන අපේ අටුවා සම්ප්‍රදාය තියෙනවානේ. දැන් ඕක පාලියට නැගුවේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කියමුකෝ. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විග්‍රහ කරනවානේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ගැන. එතකොට දැන් ඒ මධ්‍යම ප්‍රතිපදාවට මොකද්ද වෙන්නේ? දැන් ඕකට මධ්‍යම ප්‍රතිපදාව කියන එක ගැන බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විස්තර කරනවා. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ අටුවාව තුල දක්වලා තියෙන අපේ සිංහල තෙරුන් වහන්සේලා දරාගෙන ආපු මධ්‍යම ප්‍රතිපදාව කියන අර්ථය. එතකොට දැන් පරිවර්තනයේදී කියන්නේ ඒ කතාවම තමයි. මේගොල්ලෝ කියන මජ්ජි මා පටිපදාවක් ඒකට අදාළ වෙන්නේ නැහැ. එතකොට දැන් සුද්ධ කරපු සංස්කරණයක් නෙමෙයි ඔය අරගෙන තියෙන අපේ සංස්කෘතිය, අපේ ඉතිහාසය මේ දරාගෙන ඉන්න නිවැරදි අර්ථකථනය තමයි එතෙන්ට දීලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ ඉදිරිපත් කරන්න බලනවා මෙන්න මේ වගේ වැරදි මතවාද සමාජයට දාලා මිනිස්සුන්ව රවට්ටනවා. එතකොට ඉතිහාසය ගැන කිසිවක්ම නොදන්න අර අහිංසක මිනිස්සු හිතනවා ඇත්ත තමයි මෙච්චර කාලයක් රහතන් වහන්සේලා හිටියේ නැත්තේ හින්දා වෙන්නේ නැති. හරියට ඒ ඇත්තු ගිහිල්ලා ඔක්කොම ලෝකේ ඉන්න හාමුදුරු ළඟට මාර්ගඵල මැන ගියා වගේ. ඇයි මෙච්චර කල් හිටියේ නැහැ කියන්නේ කොහොමද අපි? මෙච්චර කල් මාර්ගඵල මාකට් කළේ නෑ ඒක ඇත්ත. මේ මම රහත් කියලා කියව ගන්න ගියේ නෑ ඒක ඇත්ත. හැබැයි අපිට කියන්න බෑනේ කෙහෙලා නොහිටියයි කියලා. අපි කොහොමද කියන්නේ? ඒක ආර්ය උපවාදයක් වෙන්න පුළුවන් මට්ටමට යන කතාවක් වෙනවානේ. ඒ නිසා ඒ බඳු මට්ටමකින් අද ලංකාව තුළ මහ විශාල කුමන්ත්‍රණයක් ත්‍රිපිටකය පිළිබඳව දියත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කුමන්ත්‍රණේ පරදවන්න තමයි අපි විභජ්‍යවාද වැඩසටහන ආරම්භ කළෙත්. ඒ වැඩසටහන පවත්වාගෙන යන්නේ. එතකොට ඒකෙදි අපි දැක්ක එක දෙයක් අපි වැඩසටහන් ගණනක් පවත්වලා හාමුදුරු දහස් ගාණක් දැනුවත් කරලා දැනට ලංකාව තුළ ලොකු මේකට ප්‍රතිරෝධයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක මේ මතවාද ව්‍යාප්ත වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට අපේ හාමුදුරුවන්ගේ පුංචි අඩුවක් තියෙනවා. ඒ තමයි ත්‍රිපිටකය පිළිබඳව තියෙන ප්‍රාමාණික අවබෝධය ටිකක් අඩු බවක් තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අධ්‍යාපන ක්‍රමවේදයක් හාමුදුරුවන්ට සකස් කරන්න ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව. අන්න ඒකට
මූලිකත්වයක් ගැනීමක් විදිහට තමයි අපි මේ ත්‍රිපිටකය පූජා කරන වැඩපිළිවෙලක් ආරම්භ කළේ ඊළඟ විභජ්‍යවාද වැඩසටහනේදී හාමුදුරු 5000කට ත්‍රිපිටක 5000ක් පූජා කරන වැඩපිළිවෙලකුත් එක්ක. එතකොට මේ ත්‍රිපිටක 5000 අපි පූජා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පොත් විදිහට නෙමෙයි විද්‍යුත් ත්‍රිපිටකයේ විදිහට. ඒ කියන්නේ පොත් විදිහට කළොත් අපිට මහා විශාල මුදල් ප්‍රමාණයක් ඒකට වැය වෙනවා. ලංකාවේ මුදලින් වාණිජ්‍යමය මට්ටමින් අද ත්‍රිපිටකය විකුණනවානේ. ඉතින් විකුණන්නේ 94000ක මුදලකට. එතකොට මුද්‍රණය කළොත් රුපියල් 64000ක මුදලක් වෙනකොට මුද්‍රණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 94000කට ත්‍රිපිටකය සල්ලි වලට ගන්නවා කියන එක සාමාන්‍ය පන්සලක හාමුදුරු කෙනෙකුට හෝ තනිවම හොදකලාය භාවනා කරන හාමුදුරු කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මීට වඩා ප්‍රායෝගික ක්‍රමයක් විදිහට ටැබ් එකකට ත්‍රිපිටකය ඇතුළත් කරලා පූජා කරන්න. හැබැයි ටැබ් එකක් කිව්වට ඒක කිසිමම අන්තර්ජාල භාවිතයක් හෝ වෙන දේවල් ඇතුල් කරන්න හෝ තියෙන දේවල් එළියට ගන්න පුළුවන් එකක් නෙමෙයි. ත්‍රිපිටක පාවිච්චි කරන එක විතරමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන එකක්වත් කරන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ ත්‍රිපිටකය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි ඒකේ විශේෂ පහසුකමක් හැදුවා. මම හිතන්නේ කට්ටියට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පස්සේ ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ සාම්පල් එකක් ගෙනල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකෙදි අපි තව විශේෂ දෙයක් සකස් කරලා තියෙනවා. ත්‍රිපිටකයේ මාතෘකා 20කට විතර අපි සංග්‍රහයක් හදලා තියෙනවා. ඒක අපේ දෙයක් විදිහට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, සලායතන, චතුරාර්ය සත්‍ය මේ විදිහට මාතෘකා විදිහට බෙදලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන බලා ගන්න ඕන කෙනෙක් මේකට ගියපුවාම මුළු ත්‍රිපිටකයේම චතුරාර්ය සත්‍ය විග්‍රහ වෙලා තියෙන සූත්‍ර ටික සහ බුක්තන් ටික පෙන්නනවා. එයාට පුළුවන් එතෙන්ට ක්ලික් කරලා අදාළ සූත්‍රයේ වෙත ඉක්මනටම යන්න යට සූත්‍රය පෙන්නනවා. එතකොට ඒක පරිශීලනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඉතාමත් පහසුකම් සහිතව මේ ත්‍රිපිටකය හදලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 4 වෙනිදා සැප්තැම්බර් මාසේ තමයි වැඩසටහන තියෙන්න තිබුණේ. නමුත් අපේ රටේ තියෙන දේශපාලනික තත්ත්වයයි ආරක්ෂක තත්ත්වයයි ඔක්කොම සැලකිල්ලට අරගෙන අපි තීරණය කළා ජනවාරි මාසයේදී මේ වැඩසටහන පවත්වන්න කියලා. ජනවාරි 4 වෙනිදා වැඩසටහන පැවැත්වෙනවා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හාමුදුරු 5000ක් සඳහා මේ මහා ත්‍රිපිටක පූජාව. සහ ඒක විතරක් නෙමෙයි 5000ක් වැඩම කරන එකෙන් තවම විශාල පරමාර්ථ බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා අපිට සිද්ධ කරගන්න. මෙච්චර ප්‍රමාණයක් ගෙන්නන්නේ නිකම්ම නෙමෙයි. අදහසකුත් තව ඇතිව. ඉතින් එතකොට ශාසනය වෙනුවෙන් රැකවරණය වෙනුවෙන් කළ යුතු ලොකු වැඩපිළිවෙලක් ඇතුව. එතකොට අන්න ඒ ත්‍රිපිටකය අපිට පූජා කරන්න පුළුවන් හාමුදුරු කෙනෙකුට ත්‍රිපිටක පූජාවක් විදිහට. ඒ වගේ මේක වගකීමක් තියෙනවා. වගකීම් කාලයක් තියෙනවා. ඒක කැඩුනත් ඒ හාමුදුරුන්ට නොමිලේ ඒක සකස් කරලා දෙනවා. ඒ වගේම ඕන හාමුදුරු කෙනෙකුට නොමිලේ ඒක ගන්න පුළුවන් ක්‍රමවේදිකුත් අපි එතනින් පස්සේ හදනවා ඕනම හාමුදුරු කෙනෙකුට. එතකොට මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් අපි දැනට ඒ පැත්තෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා ත්‍රිපිටකයේ පිළිබඳව. ඊට පස්සේ ඒකෙ තිබුණා මම හිතන්නේ ගිහි අයට ගන්න පුළුවන්ද කියලාත් විමසලා ගිහි අයටත් ඇත්තටම ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ වැඩසටහනත් එක්කම තමයි අපිට ඒකට පහසුකම් ටික හදන්න වෙන්නේ. මේ වැඩසටහන ඉවර වෙනකොට ඒක මම හිතන්නේ ගිහි අයටත් ගන්න පුළුවන් මට්ටමට ඒක අපිටපත් කරන්න පුළුවන්කම තියෙයි කියන එක අපි අදහස් කරනවා. ඒක අපි මුල් වෙන දෙයක් වෙන්නේ නැහැ. එතකොට මොකද ඒක වාණිජ්‍යමය පැත්තකින් යන නිසා ඒක අපි බලාපොරොත්තු වෙනවා මාත්‍යංශය සහ ඒ පැත්තකින් යටත් කරලා ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට කටයුතු කරන්න බැරි වෙන්න නීති අනුකූලව යටත් කිරීමකට ලක් කරලා ඒ පැත්තෙන් මිලදී ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. ඒක අපේ මැදිහත් වීමකින් නැතුව. එතකොට මේ විදිහට ගිහි අයටත් ගන්න පුළුවන්කම ඉදිරියේදී ඒකෙදි පවතිනවා. තව මොනවද ඒකෙදි දැනගන්න තිබුණා අමතර කාරණා තිබුණේ? එකක මිල බවට පත් වෙනවා. ඒ කියන්නේ එක ත්‍රිපිටකයක් සඳහා වියදම් වෙනවා රුපියල් 14000ක මුදලක්. ඒක දායකත්වයේ ගන්න පුළුවන්කම තියෙනවා කාටත් 14000ක මුදලකට. දැනට 2200 ගණනක් දැනට සම්පූර්ණ වෙලා තිබුණා කොටස් සම්පූර්ණම. එතකොට තව දායකත්වයේ ගන්න පුළුවන්කම තියෙනවා. 2000 ගණනක දායකත්වයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි ලංකාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.
මම හිතන්නේ මෙතන පත්‍රිකාවකුත් තියෙනවා. ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්කම තියෙයි දේශනාවෙන් පස්සේ. ප්‍රශ්න ටිකට ඔක්කොටම මේ ටිකේ උත්තර ලැබුණාද? උපජ්ජවාදී ගැනයි ත්‍රිපිටකය ගැනයි ප්‍රශ්න කරගන්නවා කියලා. ඒ සම්බන්ධව මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් තව ප්‍රශ්න පහක්. ඉතින් අන්තිමට වර්ණන කියන ප්‍රශ්න කරලා වෙනස් කරලා අපි හරියටම අපේ දැනුමක් නැහැනේ. ඒ කියන්නේ අපේ ඒ තරම් ගැඹුරු කලල් දුක් නැහැ ගන්න සම්බන්ධව. ඉතින් අපි මොකද කියලාත් නැහැ මමත් නැහැ කියලා. ඉතින් එහෙම කෙනෙක් අපි කොහොමද මේ මනහව ධර්මදේශනා ඔය කියන ස්වාමීන් වහන්සේලා පවත්වනවා. ඒක පවත්වනකොට අපේ මිනිස්සු නිකන් ඉබේම ඇදලා යනවා. ඉතින් අපි කොහොමද මේ හරි ආමුදුරුවනි හරි ධර්මදේශනා අඳුරගන්නේ? ඒකනම් ප්‍රායෝගිකව ඊටාම බරපතල ප්‍රශ්නයක් තමයි ඇත්තටම. ඒ කියන්නේ නිවැරදි දේ කොහොමද අපි තෝරාගන්නේ කියන එක. දැනට ඉතින් රළු මට්ටමේ කරුණු කාරණා කීපයක් මට කියන්න පුළුවන්. බොහෝ දෙනෙක් විසින් මේ මෙච්චර කාලයක් මේ දහම තිබුණේ නැහැ, අලුතෙන් තමයි මේක මතු කරගත්තේ කියලා දෙන්න උත්සාහවත් වෙනවා නම්, ඊට පස්සේ එක එක පදවලට අර්ථකථන දෙන්න හදනවා නම්, ඊට පස්සේ ධානය දෙන්න හදනවා නම්, එක එක මේ මට්ටමේ දැන් ඔබ ඉන්නේ මේ මට්ටම් වලයි කියලා පොඩ්ඩක් වැඩසටහනක් දෙකක් කරලා මේ ධානය දෙන්න හදනවා නම් ඒ බඳු මට්ටමක් නැතුව. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝකේ කාම විතරක ඇති වෙනවා නම් ප්‍රථම ධානයේ නැහැ, ප්‍රථම ධානයේ තියෙනවා නම් කාම විතරකත් නැහැ. හැබැයි ඔය කියන තැන්වල ලෝකේ කාමභෝගී ජීවිතත් ගත කරනවා, ප්‍රථම ධානයක් තියෙන නැත්නම් ඕන තරම් ඉන්නවා. අන්න ඒ බඳු මුලාවටපත් කරනවා නම් දැන් ලොකුවටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අර කිව්වා වගේම ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට සරලවම කිව්වහම තේරෙනවා. අපේ ස්වාමීන් වහන්සේත් එක්කත් කතා කළේ මේ කියන කාරණේ සමහර විට තේරුම් ගන්න එක ඉතාම සංකීර්ණයි. ඉතින් ඉතාම සුළු පිරිසකට තමයි තේරුම් ගන්නත් පුළුවන්කම තියෙන්නේ. මොකද ලෝකේ ගොඩ දෙනෙක් සාමාන්‍ය මට්ටමින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් අනිච්චද අනිච්ඡද කියලා අහුවාම ඔක ලොකු ප්‍රශ්නයක් නේ. අත අනිච්ඡද කියලා. එතකොට දැන් අනිත්‍ය කියන කතාව නැතිනම් අනිත්‍ය අපි අනිච්ච කියන එකට අනිත්‍ය කියලා පාවිච්චි කරමුකෝ. දැන් අනිච්ච කියලා කියන්නේ මහ ප්‍රාණ ඡයන්න තමයි දාලා තියෙන්නේ. මහ ප්‍රාණ ඡයන්න දැම්මහම ඒකට වෙන්නේ අනිච්ච කියලා. එහෙම වචනයක් pāli භාෂාවේ ඇත්තේ නැහැ. pāli භාෂාවේ තියෙන්නේ අනිච්ඡා කියලා වචනයක්. අනිච්ඡා කියලා කියන්නේ කැමැතිසේ නැහැ කියන එක නෙමෙයි. ඒකේ වචනය අලෝභය කියන තේරුම තමයි දෙන්නේ. අනිච්ඡා කියන වචනේ තේරුම දෙන්නේ අලෝභ සහගත බව කියන එක. ලෝභය නැහැ කියන එක. කැමැතිසේ නැහැ කියන එක නෙමෙයි, ලෝභය නැහැ කියන එක ඒකේ තේරුම. ඒක අනිච්ඡ නෙමෙයි, අනිච්ඡා තමයි ඒ શબ્දය බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ શબ્දය අරගෙන ඔය අනිත්‍ය කියන වචනෙට ආරෝපණය කරනවා. ඒක මොනතරම් ආරෝපණය කරනවද කියනවා නම් අහගෙන ඉන්න අයට දෙන්න කට උතර නැති වෙන්න එකට කියනවානේ. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම මට පුළුවන් අනිච්ච තමයි හරි කියන්න. දැන් මෙහෙම කිව්වොත් ඔයගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දේශනා කරනවා. දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් අහනවා. දැන් අනිත්‍ය නම් දුකයි කියලා කිව්වොත් ඔයගොල්ලන්ට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා, සැපද දුකද කියලා අහනවා. එතකොට මොකද හිතෙන්නේ? ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණොත් එහෙම සැපයි. පිළිකාවක් තියෙනවා, පිළිකාව අනිත්‍ය වෙනවා, සැපද දුකද? දැන් හිතනවා සැපයි කියලා. එතකොට ඔයගොල්ලෝගෙන් අහනවා යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි නම් දැන් මොකද කියන්නේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි නම් දැන් ලෝකේ සැප අනිත්‍යයක් තිබිලා නැහැ. සමහර දේවල් අනිත්‍ය වෙනකොට සැපයි. මම කියන්නේ ඒගොල්ලොම කියන උදාහරණය. අල්ලපු ගෙදර මිනිස්සයා Tamanට හරි කරදර කරනවා. අල්ලපු ගෙදර මිනිස්සයා අනිත්‍ය වෙනවා, මැරිලා යනවා. දැන් සැපද දුකද කියලා අහනවා. එතකොට දැන් සැපයි, දැන් හිතට සතුටුයි කියනවා. එතකොට එහෙනම් දැන් යදනිච්ඡන් තන් දුක්ඛං කියන්න බෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්න බෑ. සැපේවත් තියෙනවා කියලා. එතකොට අහගෙන ඉන්න කෙනෙක් ධර්මයේ ගැන අවබෝධයක් නොතිබෙන කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තනේ අනිත්‍ය වෙලා යන සමහර දේවල් සැපක් තියෙනවා කියලා.
ඇත්තටම මේකේ යථාර්ථය ගැන අපි ටිකක් විමසලා බැලුවොත් අපිට පේනවා මේක මොනතරම් මෝඩකමින් කියන කතාවක්ද කියලා. ඒ කියන්නේ දැන් අනිත්‍ය කියන එක අපි හිතාගෙන ඉන්නවා මේ මේසේ නැති වෙලා යන එක අනිත්‍යයි, කෝප්පේ නැති වෙන එක, වටාපත මේ ගෙවල් දොරවල් නැති වෙන එක අනිත්‍ය කියලා. පින්තුනේ ඒකත් ලෝකේ අනිත්‍ය කියන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරපු අනිත්‍ය ඕක නෙමෙයි. ඒක ඊට වඩා මහා පරම ගැඹුරු අර්ථයක් තියෙන්නේ. එතකොට ඒ දුක කියලා දේශනා කළෙත් අපි විඳින දුක ගැන නෙමෙයි. එතන දුක කියලා දේශනා කරපු දුක්ඛ අර්ථයක් තියෙනවා. දුක්ඛ අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. දුක කියන එකයි දුක්ඛ සත්‍යයි දෙකක් නේ. දුක කියන එක සහ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දෙකක්, එකක් නෙමෙයි. දුක කියන්නේ මොකද්ද? කයට දැනෙන දුකයි, මනසට දැනෙන දෝමනස්සේ වේදනාව, හිතට දැනෙන දුකයි ඒකට කියන්නේ දුක කියලා. ඒක දුක්ඛ සත්‍ය නෙමෙයි. එතකොට කයට දැනෙන දුක, මනසට දැනෙන දුක ලෝකේ ඕනම කෙනෙකුට දැනෙනවා සහ විඳිනවා. හැබැයි දුක්ඛ සත්‍ය විඳින හෝ දැනෙන දෙයක් නෙමෙයි. ඒක මොකද්ද? අවබෝධ කරන්න තියෙන දෙයක්. එතකොට දුක පිරිසිඳ දැකලා මෙතන අවබෝධ කරන්න තියෙන දෙයක් නේ. එතකොට ඒ දුක මොකද්ද? අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ සත්‍ය යමකේදී පැහැදිලි කරනවා දුකයි දුක්ඛ සත්‍යයි අතර තියෙන වෙනස. දුක කියන්නේ කායික මානසික දුක. ඒක අපි කවුරුත් දන්නවා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කායික මානසික දුක හැරුණකොට තවත් දුකක් තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියනවා. ඒ දුක මොකද්ද? කයට දැනෙන්නෙත් නෑ, මනසට දැනෙන්නෙත් නෑ. අන්න ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඒක ටිකක් තේරුම් ගන්න අපහසු දෙයක් නේ. කයට දැනෙන්නෙත් නැත්තම් හිතට දැනෙන්නෙත් නැත්තම්. අන්න ඒ දුක්ඛ සත්‍ය මොකද්ද? මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ තියෙන දුක්ඛ ලක්ෂණ ටිකක්. ස්කන්ධයන්ගේ තියෙන දුක්ඛ ලක්ෂණ ටිකක්. මොනවද දුක්ඛ ලක්ෂණ ටික? පීලනට්ඨෝ පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. පීලනාර්ථේ පෙලීමාර්ථයේ දුක්ඛ ලක්ෂණයක්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ සත්‍ය විවට්ට ඥානවල මේ විග්‍රහය දැක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය. පීලනාර්ථය කියන්නේ පෙළෙන බව. පෙළෙන බව කියලා කියන්නේ මානසික පෙළීම නෙමෙයි, හේතු ධර්මයන්ගේ පෙළීම. හේතුවට පුළුවන් කමක් නැහැ Tamanට ඕන කාලයක් පවතින්න. ඇහැට පුළුවන් ද Tamanට ඕන කාලයක් පවතින්න? බෑ. ඇහැට පුළුවන් කොච්චර කාලයක් පවතින්නද? අර වර්ණ සටහන පතිත වෙනකම් පවතින්න පුළුවන්කම තියෙනවා ප්‍රසාදයට. රූපයට පුළුවන් කොච්චර කාලයක් පවතින්නද? ඇහැට පතිත වෙන බව තුල තමයි රූපේ පවතින්නද? ඇහැට පතිත වෙන බව තුල තමයි රූපය ගැන කතා කරන්නේ. එතකොට ඇහැස සහ රූපයට පුළුවන්කම තියෙන්නේ මේ දෙන්නගේ එකට ස්පර්ශ වෙලා වැය වෙනකම විතර. ඒ ක්ෂණය පවතින එක විතරයි ඒ දෙන්නට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට ඕන තරම් තියෙන්නත් බෑ, රූපෙට ඕන තරම් තියෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා කියනවා මේක හට ගන්නව නැති වෙනවා. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකටම කියනවා උපාද වය කියලා. හටගත්ත හේතු ටික තියෙනකොට අපි කියනවා තියෙනවා කියලා, හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා. උපාද වයත්තේන අනිච්චං. කොන්න පටිසම්භිදා මග්ගෙම දක්වනවා උපාද සහ වැය වෙන අර්ථය නිසා කියනවා අනිත්‍යයි කියලා. එතකොට අනිත්‍යයි කියලා කියනකොට මේ දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ මේ හේතුවට ඕන විදිහට පවතින්නට බැරි නිසා හේතුවේ තියෙන ගතියක් තමයි පීලනාර්ථයේ තියෙන දුක්ඛ ලක්ෂණය. හේතුවේ පිළීම් සාගත බව තියෙනවා. ඊට පස්සේ හේතුවේ තියෙනවා සංකතට්ඨෝ සංකතාර්ථයේ දුක්ඛ ලක්ෂණයක්. හේතු නිසා සකසන බව මෙතන තියෙන දුක්ඛ ලක්ෂණයක්. ඊට පස්සේ සංතාපට්ඨෝ මේක පරිපාකයට යන ගතිය, රූපය දි รา යන රූපේ පරිපාකයට ගෙනියන ගතිය, නාම ධර්මයන් පැසීමට ගෙනියන ගතිය. එතකොට මෙන්න මේ විදිහට අපිට දුක්ඛ ආර්ය සත්‍ය ගැන විග්‍රහ කරනකොට දුකයි කියලා කියන්නේ මේ අර්ථ ටිකකින් මිසක වේදනාවකින් නෙමෙයි. ඒ නිසායි දුක නුවණින් දකින්න කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය නුවණින් එපැයි අපි දකින්න. ඒක විඳින්න තියෙන දෙයක් නෙමෙයිනේ. එතකොට දැන් අනිත්‍ය කියන දේ යම් දෙයක් නම් ඒ දේ දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්ත නැද්ද? ඒ දේ දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්තයි. දැන් හිතන්නකො දුක් වේදනාව කියලා. ඔළුවේ කැක්කුම නිසා දුක් වේදනාවක් තියෙනවා. දුක් වේදනාව මොකක් නිසා හැදුණු දෙයක්ද? හේතු නිසා සකස් වුණු දෙයක්නේ. හේතු නිසා සකස් වුණ දේ හැම දෙයක්ම මොකද්ද? මේ සංකත හැමදේම දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඔළුවේ කැක්කුම හොඳ වුණා කියන්නේ එතකොට ඇති වෙන වේදනාව මොකද්ද? සෝමනසයක් නැතිනම් සැප වේදනාවක් ඇති වුණා කියන්නකෝ. සැප වේදනාව හේතු නිසා හැදුණු දෙයක් නෙමෙයිද? සැප වේදනාව හැදුනේ හේතු නිසා.
එහෙනම් සැප වේදනාව හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එහෙනම් සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණ ටික නැද්ද? සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණ ටික තියෙනවා. උපේක්ෂා වේදනාවේ දුක්ඛ ලක්ෂණ ටික තියෙනවා. දැන් දුකෙත් දුක්ඛ ලක්ෂණ ටික, සැප කියන තැනත් දුක්ඛ ලක්ෂණ ටික, උපේක්ෂාව කියන තැනත් තියෙන දුක්ඛ ලක්ෂණ ටික. මේ ලෝකේ යම්තා චිත්ත සන්තති ටිකක් පවතිනවා නම් ඒ හැම තැනම කොමක්ද තියෙන්නේ? දුක්ඛ ලක්ෂණ ටික පවතිනවා. ඒ නිසා තමයි මේ ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අහනකොට දුක මත පිහිටිය කියලා කියන්නේ. හේතුන්ගේ ඇති මේ දුක්ඛ ලක්ෂණ ටික නිසා. එතකොට දැන් යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ අර අර්ථේනොයි මේ කතා කරන්නේ. මහා ගැඹුරු අර්ථයක්නේ. අනිත්‍ය දකින්න කෙනා විමුක්ති මුඛයක් කියලානේ කියන්නේ අනිත්‍ය කියන එකට. එයාට මේ ලෝකේ අනිත්‍ය කියන එක දැකීම තුළ නිවන සාක්ෂාත් වෙන මට්ටමේ ගැඹුරු ඥාන දර්ශනයක් එතන තියෙන්නේ. එතකොට ඔන්න එයාව අරගෙන ආවේ මහා ලොකු ගැඹුරු නුවණකට තමයි අනිත්‍ය පෙන්වන තැන අරගෙන ආවේ. දැන් හිතන්නකෝ අපි කැමැතිසේ නොතියන බව අනිත්‍ය විදිහට ගත්තොත් ඔය අර්ථය එයිද කවදාවත් අපිට? එතකොට කැමැතිසේ නොවෙන දේ ලෝකේ නැද්ද? යමක් කැමැතිසේ වෙන්නේ නැත්නම් කැමැතිසේ නොවන දේ ලෝකේ නැද්ද? ඒ දේ තියෙනවා. ඒ දේ විඳින කෙනා මෙහෙ නැද්ද? විඳින කෙනත් මෙහි ඉන්නවා. කැමැතිසේ නොවීම විඳින කෙනත් ඉන්නවා නම් ඒ එන දේත් ලෝකේ තියෙනවා නම් සත්පුද්ගල ආත්ම සංකල්පයේ තියෙනකන් එයාට නිවනක් තියනවද? එයාට නිවනක් නැහැ. එහෙනම් ඔය අනිච්ච කරගත්ත ගමන් වැහෙන්නේ මොකද්ද? එයාට මේ නිවන් මඟ සම්පූර්ණම වැහෙනවා ඒක තුළ. ඒ නිසා අන්න ඒ විදිහට පදවලට අලුතෙන් අර්ථකථන දෙන එකෙන් කෙනෙකුට දැන් ඔය කියපු දුක්ඛ ලක්ෂණ ටික මම හිතන්නේ ගොඩ දෙනෙකුට ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්නේ නැතිනේ. මොකද්ද මේ කිව්වේ කියලා තේරුම් ගන්න. එතකොට ඒක නුවණින් අපි දැක්ක යුතු දෙයක්. අතන කැමැතිසේ පවතින්නේ නැහැ කිව්වහම ලෝකේ ඕන කෙනෙකුට තේරෙනවා. අන්න ඒ නිසා ගොඩ පිරිසක් හිතනවා ඒක තේරුම් ගන්න පුළුවන් කියලා ඒ පැත්තට යන්න හදනවා. හැබැයි ඒක තේරුම් යන දෙයක් කියලා තේරුම් යනවා කිව්වට ඒක නිවැරදි දේ බවට පත් වෙන්නේ නෑ. දුක කියන එක අපි නුවණින් අවබෝධ කරගත්තු දෙයක්, යුතු දෙයක් මිසක විඳින දෙයක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න කෙනෙකුට පේනවා මේ ලෝකේ මොකක් කියලාද? ශුන්‍යතාවයක් පේනවා. යට හේතු නිසා සකස් වන බවත්, හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයත් එයාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කෙනාට දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ උදේවැය දකින්න නිසාම තමයි එයා දකින්නේ නිරෝධයක් දකින්නේ ලෝකේ. හටගත්තු ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දකින්නේ. නිරුද්ධ වෙන නිසාම තමයි කෙලෙස් ධර්මයන් අනුත්පාද නිරෝධයකට ලක් කරන්නේ. අනුත්පාද නිරෝධයකට ලක් කරන නිසා තමයි එයා මිදෙන්නේ. ඒ සඳහා තමයි මඟ තියෙන්නේ එයාට ගමන් කරන්න. එතකොට මෙන්න මේ විදිහට අනුපූර්ව ක්‍රමයක් අපිට ධර්මයේ විග්‍රහ වෙන දේවල් තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව සමහර වෙලාවට කෙනෙකුට කරුණු කාරණා ගැන ගැඹුරු අවබෝධයක් නොතිබුණොත් තේරුම් ගැනීමට අපහසු වෙනවා. මොකද මේ ළඟදී මට දේශනාවක් කෙනෙක් කියලා තිබුණා. එතන ඒ සාකච්ඡාවේදී එක හාමුදුරු කෙනෙක් දේශනාවක් කරනවා. ඒ දේශනාවේදී කියනවා ඉස්සෙල්ලා නිරෝධ සත්‍ය තියලා ඊළඟට මාර්ග සත්‍ය තියන්නේ ඇයි? මග වඩනවා කියලා මාර්ගයක් වඩන්න කියලා එකක් නැහැ. නිරෝධය දකින්නකොට මාර්ගයේ වැඩෙන එක නිකම්ම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි නිරෝධ සත්‍ය ඉස්සරහ තියලා මාර්ග සත්‍ය දෙවෙනියට තියලා තියෙන්නේ. දැන් ওই ක්‍රමයටම ගත්තාම අපිට දුක ඉස්සරහින් තියලා සමුදය නිකන් තියලා තියෙන්නේ. දුක හටගන්නේ සමුදය නිසා නෙමෙයි. දැන් සමුදය හැදිලා තියෙනවා කින්දද? දුක හින්දා කියලා කියන්නේ නෝ ඒ කියන ක්‍රමය. ඉතින් අන්න අර වගේ අර්ථකථන ඉදිරිපත් කරනවා. ඉතින් සමහර අය හිතනවා මේක අලුත් දෙයක් නිසා නිවැරදි වෙන්න පුළුවන් කියලා. හැබැයි අපිට ටිකක් ත්‍රිපිටකය අනුව විශ්ලේෂණය කරගන්න එකත් අනිවාර්ය වෙනවා. ඒ නිසා ටිකක් හරි ත්‍රිපිටකයේ පැත්තට නැඹුරු වෙන්න. ඕනම කෙනෙක් කියන මූලාශ්‍ර අහන්න කොහෙද තියෙන්නේ කියලා අහන්න ඕන කියන කාරණාවක් ත්‍රිපිටකයේ කොහෙද ඔය කියන කතාව විග්‍රහ වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයකට ප්‍රශ්න අහන්න කියපු ගමන්ම යොමු කරන්න. හැබැයි මේ මූලාශ්‍ර යොමු කරන්න කියලා කිව්වවේ කියලා නිකන් ඉන්න එපා. ඒ කියන මූලාශ්‍ර පාවිච්චි කරන්න. නැත්නම් අපිට තේරුම් ගන්න බෑ. මොකද සමහර ඒවා මූලාශ්‍ර කියලා ස්ලයිඩ් ෂෝ දාලා පෙන්නනවා. දැන් අපි නිකන් කියාගෙන යන එකනේ කරන්නේ. ස්ලයිඩ් ෂෝ දාලා පෙන්නනවා. අපේ අතොත් හිතනවා හරි සූත්‍රයේ පෙන්වුවා හාමුදුරු කියලා. හැබැයි සූත්‍රය කියලා පෙන්නලා තියෙන සම්පූර්ණම වැරද්දක් ඔයගොල්ලන්ට. උදාහරණයක් කිව්වොත් එහෙම එක අවස්ථාවක පෙන්නනවා සත්‍ය විභංග සූත්‍රය තියෙනවනේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා. එතකොට මේ ජාතිපි දුක්ඛ මොකද්ද ජාතිපි දුක්ඛ කියන්නේ කියලා විග්‍රහ කරන්න යනවා.
ඒ සූත්‍රයේම යට තියෙනවා ජාති දුක කියන්නේ මොකක්ද කියලා. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කියලා. ඒ සත්වයන්ගේ සත්වනිකායන්ගේ ඉපදීමක් මේ හට ගැනීමක් තියෙනවා නම් මේ ජාතිය ගැන විග්‍රහ කරලා තියෙනවා එතනම යට. ඒ විග්‍රහය ගන්නෙ නැහැ. ඒ විග්‍රහය ගන්න නැතුව කියනවා ජාතිපි දුක්ඛා කියන එක තේරුම් ගන්න නම් හරියට බලන්න ඕනේ මොකද්ද පිය ජාතික සූත්‍රය. එයා කියනවා ජාතිපි දුක්ඛා කියලා නෙමෙයිලු මේ කියන්නේ ජාති පි දුක්ඛා. ඒ කියන්නේ ජාති පි දුක්ඛා කියන්නේ පිය ජාති දුකයි කියලා මිසක ඉපදෙන එක දුකයි කියලා නෙමෙයිලු. එතකොට මේගොල්ලෝ ජාති කියන්නේ මොකද්ද? අර අපි කියන්නේ some kind of කියලා කියන්නේ සමහර ಜಾති දේවල්. ඒ කියන්නේ මේ බඩු ಜಾති, ගස් කොළන් ಜಾති, අන්න ඒ ಜಾති තමයි මේගොල්ලෝ ಜಾති කියන්නේ. ඒ ಜಾති වල මේ මොන ಜಾතිද දුක ගේනවා කියලා කියන්නේ පි ಜಾති, පිය ගේන ಜಾති. ඒකට උද්ෘතයේ හැටියට දක්වනවා පිය ජාතික සූත්‍රය. ප්‍රිය ජාතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දේවල් කලින් දුක එනවා කියලා. දැන් ජාතිපි දුක්ඛා කියන එකයි පිය ජාතික සූත්‍රය ගැලපෙන්නේ නැහනේ. ඒ ජාති පිය දුක්ඛා කියලා නෙමෙයි කිව්වේ. මෙතන කිව්වේ ජාතිපි දුක්ඛා කියලා. එතකොට එතන තියෙන ජාති අපි දුක්ඛා කියන පදේ තියෙන්නේ. ජාති පිය දුක්ඛා කියලා නෙමෙයි. ඕක අතෙන්ට ගලපන්න බෑ. මේ සූත්‍රය වෙනම පෙළක්, මේ සූත්‍රය වෙනම පෙළක්. හැබැයි බලාගෙන ඉන්න කෙනා හිතනවා හාමුදුරු හොඳට ත්‍රිපිටකයේ උද්ෘත පෙන්නලා ඔප්පු කරලම පෙන්වුවා නෙමෙයි බලන්න මෙතන ජාතිපි දුක්ඛා කියලා තියෙනවා අතන පිය ජාතික සූත්‍රය මෙහෙම කියලා තියෙනවා අර්ථ ගන්න ඕනේ මෙහෙමනේ කියලා බලන කෙනා හිතනවා සූත්‍ර වලින් හරියටම පෙන්නනවා කියලා. හැබැයි අධ්‍යයනය කරන කෙනා දන්නවා ඒක යට ටික පෙන්වුවා නම් ඒ කියන කතන්දරේ ඒකෙන්ම නැති වෙලා යනවා කියන්නේ. ප්‍රථම ධානයේ ලබාගත්ත කෙනාට දැන් ඒගොල්ලෝ ධාන දෙනවනේ. gedara ඉන්න පුළුවන් කාම සංකල්පනා තියනවා කියන එක ඔප්පු කරලා කියන සූත්‍රයක් වෙන්නනවා. ඉතින් මට ඒ දේශනාව වල මමත් ගමනක් යන ගමන් මේක දැක්කේ. හරියට මේක දැක්කහම හිතෙනවා ඒ කොටස දැක්කහම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානයේ ලබාගත් කෙනාට කාම සංඥා තියෙනවා කියලා දේශනා කළා වගේ. මමත් බැලුවා මේක කොහොමද වෙන්නේ මේක කීයටවත් වෙන්න බැරි දෙයක් නේ කියලා මම ඉක්මනට ටක් ගාලා සූත්‍රය හොයලා සූත්‍රය බැලුවා. බලනකොට සූත්‍රයේ තියෙන යට කොටස දාන්න නැතුව අර කොටස විතරක් highlight කරලා අරගෙන වෙනමම කතාවක් කියන්නේ සූත්‍රය කියන්නේ මොකද්ද? ප්‍රථම ධානයේ ලබාගත් කෙනාට කාම සංඥාවන්ට කිට්ටුයි යා. කියන්නේ යාට කාම සංඥා තියෙනවා කියන එක නෙමෙයි යාගේ ධානයට බාධා කරන්නේ කාම සංඥා. ඒ නිසා යා මොකද කරන්නේ? ප්‍රථම ධානයේ මේ ආදීනවේ දැකලා ဒုတိ ය ධානයේ පිණිස උත්සාහවත් වෙනවා. ဒုတိ ය ධානයේ ලබාගත් කෙනාට ආදීනවේ තමයි විතක්ක ਵਿਚාර වලට කිට්ටුයි. එයා දැන් විතක්ක ਵਿਚාර වලට කිට්ටු නිසා ဒုတိ ය ධානය ලබා ගන්න උත්සාහවත් වෙනවා. දැන් ඒකෙන් කියන්නේ පළවෙනි ධානයේ තිබුණොත් කාම සංඥා තියෙනවා කියලා නෙමෙයි. ඒකෙන් කියන්නේ පළවෙනි ධානයේ උපදවගත්ත කෙනා කාම සංඥාවන්ට කිට්ටුයි කියලා. දැන් අපි පළවෙනි පඩියට නැග්ගොත් අපි බිම ඉන්නවා කියන්නේ නැහැනේ. අපි ඉන්නේ පළවෙනි පඩියේ. හැබැයි පළවෙනි පඩිය බිමට කිට්ටුයිනේ. බිමට කිට්ටු නිසා තමයි දෙවෙනි පඩියට නගින්නේ. එතකොට දැන් ඔය කතාව කියනකොට ඕක අරගෙන කියනවා පළවෙනි පඩියේම තියෙන්නේ බිම කියලා. කතාව වැරදිනේ. පළවෙනි පඩිය නම් ඒක බිමක් වෙන්න බෑ. ඒකට අර විදිහට සූත්‍ර දක්වලා ඉදිරිපත් කරනවා අර විදිහේ අර්ථකතන. ඉතින් අඩුම තරමේ ඔය චතුත්ථ ධානයේම ලබාගෙන ඉන්නවා කිව්වොත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න. චතුත්ථ ධානය ලබා ගත්තාම ආශ්වාස ප්‍රාශ්වාස දුර වෙනවා සමාපත්තියට සමවදින වෙලාවට. ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳනවා කියන්නේ හුස්ම ගන්න බෑ. ඒ නිසා ධානයේ තියෙනවා නම් සමවදින්න බැරි කමක් නැහැනේ. පොඩ්ඩක් සමවැදිලා ඉන්න කියන්න විනාඩි 20ක් 30ක්වත් හුස්ම ගන්න නැතුව පොඩ්ඩක් ඉඳලා පෙන්වන්න කියන්න. ඔය කියන භාවනා ආචාර්යවරුන්ටත් කමක් නැහැ. චතුත්ථ ධානය ලබා ගත්තා නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ පොඩ්ඩක් සංසිඳවලා පොඩ්ඩක් පැය දෙකක් ඉඳලා පෙන්වන්න කියන්න. එතකොට හොයාගන්න පුළුවන් ඔය චතුත්ථ ධානය ලැබලද නැද්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඇත්තටම සාමාන්‍ය අයට අල්ලගන්න බැරි වෙන විදිහට විවිධ විහාර රූපී අර්ථකථන ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට ලංකාවේ සෙනසුරාදා පැය 9ට වැඩසටහනක් කරනවා. විභජ්‍යවාද ධර්ම සංഭാෂණයේ විදිහටම අපි කරන වැඩසටහනක්. ඒ වැඩසටහන ඔයගොල්ලෝ නරඹන්න ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. ඒක අපි කරන්නේ ලංකාවේ මේ ධර්මදර හොඳ භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා මේ මතවාද සම්බන්ධව අපි කතා කරනවා. එතකොට ත්‍රිපිටකයෙන් උද්ෘත දක්වලා තියෙන තැන් දක්වලම මේ මතවාද වැරදි ඇයි කියන එක සාධක සහිතව සියල්ලම කතා කරනවා. එතකොට දැනටත් වැඩසටහන් 30 ගාණක් කියලා ඇති පුළුවන් නම් අන්තර්ජාලයේ තියෙනවා මේ වැඩසටහන
එතකොට ඒ වැඩසටහන පුළුවන් නම් හොයාගෙන නරඹන්න. ඒක බොහෝම ප්‍රයෝජනවත් වෙයි. මේ වැඩසටහන කාටත් මේ අධර්ම මතවාද මොනවද කියන එක තේරුම් ගන්න. ඒ ටික තේරුම් ගන්න පුළුවන් නම් ඕන කෙනෙකුට එතකොට තේරෙනවා කියාගෙන එනකොටම මේ කියාගෙන එන්න හදන්නේ වැරදි දෙයක් තමයි කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට දකින්න පුළුවන් අධර්ම මතවාද තමයි ධානය ලබා දෙන එක, මාර්ගඵල ලබා දෙන එක. මේ කෙලෙස් තියෙනවා. සක්කාය දිට්ඨිය එහෙමමයි. හැබැයි සෝවාන්කම දෙනවා. මම සෝවාන් කියලා මානෙනුත් ඉන්නවා. මේ ඉන්න පුද්ගලයා සෝවාන් කරගෙන ඊට පස්සේ සෝවාන් ආත්ම භාවිකුත් හදාගෙන ආත්ම සංකල්පය දුරු කරගත්ත නිසා සෝවාන් කියන්න ඕන එක සෝවාන් ආත්මයක් හදාගන්නවා. අන්න ඒ බඳු මට්ටම් වලටපත් නොවි අපි ධර්මයේ විශ්ලේෂණය කරගන්න ඒක උපකාර වෙයි. අර වගේ වැඩසටහන් බලන්න. එතකොට විද්වත් හාමුදුරුවරු, ධර්මදර හාමුදුරුවරු ඒ ගැන ත්‍රිපිටක සාධක සහිතව ඒ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ වැරදි තැන්වල ඒගොල්ලෝ විග්‍රහ කරන වීඩියෝ පටි දාලාම කතා කරලා තියෙනවා මොනවද ඇයි වැරදි, මේක වැරදි වෙන්නේ මොන හේතු නිසාද කියන ඒවා. ඒ නිසා ඒක කාටත් ප්‍රයෝජනවත් වෙයි ඒ වැඩසටහන. විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය කියලා යන්නේ සෙනසුරාදා රෑ 9ට හැම සෙනසුරාදාකම යනවා. එතකොට මේ අන්තර්ජාලෙනුත් බලන්න පුළුවන් විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. ටික කතා කරමු. තව දෙවි පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කාල වේලාවල එදී සමස්තයක්. ද්වේතානුපස්සන සූත්‍රය ඉන්ද්‍රිය භාවනාවත් අතර සම්බන්ධතාවයක් තිබේ. ද්වේතානුපස්සනාව දේවතානුපස්සනාව කියන එක නම් ද්වේතානුපස්සනාවක් කියලා ද්වේතා බඩ කියවන්න බැරි දතානුපස්සනාව කියලා මට සූත්‍රයක් නම් මතක නැහැ. ඇත්තටම මගේ මතකේ නැහැ. අර ද්වයතාවය කියලා එකක් නම් ඔය පිරිස ඉදිරිපත් කරන්න බලනවා. මේ අර පිරිස විවිධ මතවාදවල ඉඳලා එක් කට්ටියක්. ඒක නෙමෙයි මම හිතන්නේ මේ විමසන්න වෙන සූත්‍රයක් වෙන්නේ නැති. ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ නම් ඔය කාරණා ටික අපි ඔය කතා කරපු කාරණා ටික පැහැදිලි කරන්නේ. අර සූත්‍රයේ පෙළ මට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මගේ මතකයේ නැහැ මේ දුතානුපස්සනා සූත්‍රය. ඒකේ පෙළ මොකක් හරි මතකයක් තියෙනවද? හරි මතකයි. සංකල්පීය වශයෙන් අපි වැරදි සංකල්පයක් දරනවා. ඒකට අන්ත දෙකම යන්නේ නැත්නම් ඒ කාරණා පහක් තුළ තියෙනවා. ඒක මතක නැහැ. ඒ කියන්නේ ဒုတိ ය ද්වය සූත්‍රයේද? හරි ඒක ဒုတိ ය ද්වය සූත්‍රයේ ද්වයම් පටිච්ච විඥානං සම්බෝධි චක්කුංච පටිච්ච රූපේච චක්කුං අනිච්චං සංකතං විපරිණාම ධම්මා රූපං අනිච්චං සංකතං විපරිණාම ධම්මං. එතකොට දෙකක් නිසා විඥානය හට ගන්නවා. ඇසත් නිසා රූපයත් නිසා. ඇස අනිත්‍ය සංකත විපරිණාම වූවක්, රූපය අනිත්‍ය සංකත විපරිණාම වූවක්. එහෙනම් මේ චක්කු විඥානය කොහොම නිට්ටය වෙන්නද කියලා ප්‍රශ්නයක් අහනවා. හේතු ටික කොහොමත් අනිත්‍ය නම් ඵලය කොහොමත් අනිත්‍යයි කියලා. ඊට පස්සේ චක්කු විඥානය අනිත්‍ය නම් මනෝ විඥානය කොහොම නිට්ටය වෙන්නද? මනෝ විඥානය අනිත්‍යයි කියලා ඊට පස්සේ ඒ එක එක ධර්මයන්ගේ නිරෝධය ගැන කතා කරන පරයයක් තියෙනවා. එතකොට ඒක ဒုတိ ය ද්වය සූත්‍රය. ඒ කියන්නේ ද්වය ධර්මයක් කියලා කියන්නේ ධර්මතා දෙකක් කියන එක. ද්වය කියන්නේ දෙකට. එතකොට ဒုတိ ය ද්වය සූත්‍රයේදී පැහැදිලි කිරීම කරන්නේ මේ ආයතන පරයය අරගෙන. ඒකම තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපි තව විදිහකින් කතා කරන්නේත්. එතකොට ဒုတိ ය ද්වය සූත්‍රයේදී ඇහි තියෙන අනිත්‍ය ලක්ෂණය, සංකත ලක්ෂණය සහ විපරිණාම ලක්ෂණය අපි දැක්කා. එතකොට මේකේ අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දැක්කා ඇහැ කියන එක සංකත ධර්මයක්, ඕලාරික ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක් කියන එක. මම ඒ කාරණා ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්න ගිහිල්ලා ආපස්සට හැරුණා. මොකද බොහෝ දෙනෙකුට ටිකක් ඒක නොතේරෙන බවක් ඒවි කියලා හිතුන නිසා. එතකොට
ඒ සූත්‍ර දෙකේම අර්ථය යොමු වෙන්නේ එකම තැනකට. මොකද ඉන්ද්‍රිය ධර්මතා ටික පිළිබඳවයි කතා කරන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති කරගන්න නිරෝධය පිළිබඳව කතා කරන්නේ. එතකොට ද්විතීය ද්වය සූත්‍රයේදී ඉන්ද්‍රිය නිරෝධය ගැනයි ඒත් කතා කරන්නේ. නිරෝධය කියලා කතා කරනකොට මේ කියන්නේ ක්ෂණික නිරෝධය පිළිබඳව. ක්ෂණික නිරෝධයක් කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරුද්ධ වීම කියන කාරණයක් තියෙනවානේ. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන්ගේ හට ගැනීම සහ නිරෝධය කියන කාරණේ තමයි කතා කරන්නේ. එතකොට ඒ ධර්මයන් ඒ නිරෝධය සාක්ෂාත් කරන කෙනා විසින් උපදවන අනුත්පාද නිරෝධයක් තියෙනවා. අනුත්පාද නිරෝධය තමයි නිරෝධ සත්‍ය නැතිනම් නිවන කියලා කියන්නේ. මේ නිවන ලැබුවේ කුමක් නිසාද? මේ ධර්මතා දෙකේ නිරෝධය අනිත්‍ය වෙන බව සාක්ෂාත් කළ නිසා. එතකොට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එන ඇහැ ගැන කතාව අපි අරගෙන බැලුවොත්, ဒုတိ ය ද්වය සූත්‍රයේ කතා කරන ඇහැ ගැන විග්‍රහය පරයය අපි අරගෙන බැලුවත්, මේ දෙකෙන්ම කතා කරන්නේ එකම කාරණය පිළිබඳව ඇස සහ රූපයන්ගේ අනිත්‍ය ධර්මය. ඇස සහ රූපයන්ගේ අනිත්‍ය වුණ තැනක අපි සකස් කරගන්න දේ සංකත දෙයක්, පෝලාරික රළු දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක් හැටියට දකිනවා. එතකොට ද්වය සූත්‍රයේදී කියන්නේ සංකතං සංකත දෙයක්. ඊට පස්සේ විපරිණාම ධම්ම, මේක විපරිණාමයටපත් වෙන දෙයක්, අනිත්‍ය ධර්මයක් කියලා දැකලා එතනින් ඇහෙන් මිදෙනවා කියන දේ තමයි කතා කරන්නේ. එතකොට ඒක ටිකක් එහාට ගිහිල්ලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් තව ටිකක් ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ උදාහරණ මගින් අර ඇස් පිල්ලමක් ගහනවා වගේ, නෙළුම් කොලයක වතුර රැඳෙන්නේ නැහැ වගේ, අතපය අකුලගෙන හිටපු කෙනෙක් දික් කරනවා වගේ කියලා එක එක ඉන්ද්‍රිය ධර්මතාවලට උදාහරණ ටික දීලා පැහැදිලි කරනවා. හටගත්ත ධර්මයේ මේ වගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව දකිනකොට ඒ දේවල් ඇත්ත විදිහට ගත්ත සංකල්පනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට ඕකේ මම කියන්නාම ලොකු ගැඹුරු අර්ථයක් පැහැදිලි කරන්න ආවේ, අපිට හැම වෙලාවකදීම ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ආයතනයන්ගෙන් යුක්ත පුද්ගල බවක් ගොඩනැගීම තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බාහිර රූපය ගැන පතිත වුණත් අපිට මේ පැත්තෙන් ගෝචර වෙන දේ තමයි අනිත් ආයතන ටිකකින් යුක්ත පුද්ගල බව මේ පැත්තේ නැවත නැවත ස්ථාපනය වීම. කියන්නේ ඇහැට පේන්නේ වර්ණ සටහනක් වෙන්න පුළුවන්. වර්ණ සටහන ආරම්භය අපි හිතලා දැනගන්නේ අපි සම්පූර්ණම දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන් වටාපතක් වගේම අපි මේ පැත්තෙන් ඇස කන නාසය දිව ශරීරය පරිහරණය කරන මම වුණ පුද්ගලයෙක් වටාපත දැක්කා කියන මානසික මට්ටම තමයි අපිට පිටා සිටින්නේ. එතකොට ඕකටම ළඟට ගත්තොත් එහෙම අපි සමනුපස්සනා කියලා සූත්‍රයක් තියෙනවා. සමනුපස්සනා සූත්‍රයේදී ඔය විදිහේ දැක්මක් ඇති වෙන කෙනාට පුද්ගල භාවය ඇති කර ගැනීම ගැන කතා කරනවා. වචන කීපයක් තියෙනවා එතන. තත් ඉන්ද්‍රියාණං අවක්ඛන්ති කියලා. ඒ කියන්නේ දැන් අස්මීති තස්ස අවිගතං හෝති, රූපයේහි ආත්ම සංඥාව පවතින කෙනාට වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. වෙමි කියන්නේ මම මේ පැත්තේ ඉන්නවා කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. අස්මීති තස්ස අවිගතේ, වෙමි කියන හැඟීම දුරුුනේ නැතිකොට යාට පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හෝති, පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. බැස ගැනීම සිද්ධ වෙනවා කියන්නේ ඒ වෙලාවේ ඇහැ රූප හදනවා කියන එක නෙමෙයි. අපිට ඇහෙන් යුක්ත, කනෙන් යුක්ත, මේ විදිහේ නාසයකින්, දිවකින්, කයකින් යුක්ත පුද්ගලයෙක්, විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා කියලා නිර්මාණය කරලා දෙනවා. දැන් ඒ පුද්ගලයා නිර්මාණය වුණා කියලා කියන්නේ මේ ලෝකේ ඒ පුද්ගලයාට එන ජරා මරණ ව්‍යාධි දුක් ඔක්කොම විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අපිට මට දුක් විඳින්න පුළුවන් කියන කම හදලා තියෙනවා. එතකොට දැන් අපිට ඕක නැති කරනවා නම් නැති කරන්න වෙන්නේ මුලින්මයි. දුක නෙමෙයි අපිට නැති කරන්න වෙන්නේ, මුලින්ම ඇති කරගත්ත තැනින්. ඒ කියන්නේ අපි නොදැක්කේ කොතන යථාර්ථයේද? අර හේතු ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව. සලායතන නිරෝධය දැක්කේ නැහැ. ආයතනයන්ගේ ස්වභාවය තමයි අර ဒုတိ ය ද්වය සූත්‍රය කියනවා වගේ අනිත්‍ය සංකත විපරිණාම ස්වභාවය. අනිත්‍ය සංකත විපරිණාම ස්වභාවය දැකීමේ ප්‍රතිඵලය මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියලා අපි අර ඇති කරගන්න ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන බව පෙන්වලා දෙනකම. නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරන කෙනාට නැවත පුද්ගල බව අනුත්පාදයට යනවා, නොහට ගන්න බවට යනවා. නොහට ගන්න බවට යනවා කියන එක අනුත්පාද සංඛ්‍යාත නිවන කියලා කියනවා. ස්වාමීන් වහන්සේගේ ඒ පිළිතුර මම හිතන්නේ ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර
උගත්තුවට එනවා මම ඒ වාක්‍යය කියවන්නම්. අවසරයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බාහිය දාර්ශනික භික්ෂුවට විත්තේ විත්තමත්තං සුතේ සුතමත්තං ආදී වශයෙන් දේශනා කළසේක. ඒ දැකීම මාත්‍රයක් පමණයි යනුවෙන් කියන තැන සිදුවන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය කෙටියෙන් පහදා දෙන සේක්වා. වර්තමාන මොහොතේ සතියෙන් සිටිනවා නම් දැකීම මාත්‍රයකින් අවසන් වන බව හැඟේ. නමුත් දැකීම වරහන් ඇතුළේ හෙවත් ස්පර්ශය වීමට අසත් චක්කු විඥානය රූපයක් හේතු වේ නම් සක්කාය දිට්ඨියෙන් තොරව මේ බාහිර ආධ්‍යාත්මික ආයතන චක්කු විඥානයක් පනවන්නේ කෙසේද? නිවන යනු වර්තමාන මොහොතේ සතියෙන් ගත කිරීමද? වර්තමාන මොහොතේ පටිච්චසමුප්පන්න ධර්මතාවයට අනුව නුවණින් දකිමින් සිටිනවා නම් ආර්යයන් වහන්සේලා පුතග්ජනයන් සමග ඇසුරු කරන්නේ වරහන් ඇතුලේ හඳුනාගන්නේ ධර්මයේ දේශනා කරන්නේ කෙසේද? ඔබ වහන්සේට දුන්නුවන් සරණයි. ප්‍රමාණයකට උත්තරයක් තියෙනවා. නමුත් එතනදී අපි තවදුරටත් ඒ කාරණාව ප්‍රශ්නට අදාළව පැහැදිලි කළොත් එහෙම අපිට ආයතන ධර්මයක් කියන්නේ හටගෙන නිරුද්ධ වෙන බවකට එනකොට කවදාවත් ඇහැ හටගන්න මොහොතේදී කන හටගන්න මොහොතේදී ආයතන හටගන්න මොහොතේදී නුවණ පවත්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට විතරක් නෙමෙයි ඒක රහතන් වහන්සේටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව ඒක විපාක මට්ටමේ සිතක්. විපාක මට්ටමේදී කර්ම සකස් කිරීමක් හෝ එහෙම නැතිනම් කර්ම නිරෝධයක් හෝ සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙනවා චර්යානානත්ත ඥානය කියලා කොටසක්. චර්යානානත්ත ඥානය. චර්යානානත්ත ඥානය විග්‍රහ කරනකොට එතන විග්‍රහ කරනවා රූපය දකින ස්වභාවය ගැන කතා කරනවා. ඒ චර්යානානත්ත ඥානයේදී ඥානචර්යා විඥානචර්යා අඥානචර්යා. ඒ කියන්නේ පිළිවෙල ඉන්නේ විඥානචර්යා ඥානචර්යා අඥානචර්යා කියලා තුනක් පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට විඥානචර්යාවක් කියලා කියන්නේ මොකද්ද? රූපං දස්සනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥානචර්යා. රූපය දකීම පිණිස මනස හිත යොමු කරන බවක්, ద్వාරයේ වෙත ආවර්ජනා කරන බවක් තියෙනවා නම් ඒකට කියනවා විඥානචර්යා කියලා. විඥානචර්යා කියන්නේ මොකද්ද කියලා එතනම පැහැදිලි කරනවා. කෙලෙස් නැතිකම නිසා, ආශ්‍රව නැතිකම නිසා, කවදාවත් මේ අකුසල් නොවන කුසල් නොවන නිසා මේක විඥානචර්යා කියනවා කියලා. කියන්නේ රූපය දැකීම පිණිස මනස ద్వාරයට යොමු කරනකොට එතන කෙලෙස් ඇත්තේ නැහැ. අපි සාමාන්‍ය විදිහට අපිට පුරුදු වචනෙන් අපි කතා කරනවා නම් පංචද්වාරා වජ්ජනය කියලා කියනවා අපි. පංචද්වාරා වජ්ජන සිත ඒක ක්‍රියාසිතක්. ద్వාරය ආවර්ජනා කරනකම ඒක කෙලෙස් නැහැ. ඊට පස්සේ රූපස්ස දිට්ඨත්තං. රූපස්ස දිට්ඨත්ත කියලා කියන්නේ දසනත්තං රූපේ දකින බව. රූපේ දර්ශනාර්ථය සිද්ධ කරනවා විඥානචර්යාවක්. චක්කු විඥානසිත කියලා අපි කියන්නේ ඒකත් විඥානචර්යාවක්, විපාක සිතක්. ඒකෙත් කෙලෙස් ඇත්තේ නැහැ. ඒ කියන්නේ රූපය දකිනවා කියන මොහොතේදී කවදාවත් කර්මත් නැහැ, කෙලෙසුත් නැහැ. කෙලෙසුන්ගේ මිදීමකුත් නැහැ. කෙලෙස් නැත්තම් කෙලෙසුන්ගේ මිදීමක් කොහෙත් නැහැනේ. ඊට පස්සේ රූපස්ස දිට්ඨත්තා අබිනරෝපනා මනෝ ධාතු විඥානචර්යා. රූපය දැකපු බව අරමුණට නගන ස්වභාවය, හිතට අරමුණට ගෙනල්ලා දෙන ඉදිරිපත් කරන ස්වභාවයට කියනවා මනෝ ධාතු සිතක් කියලා. ඒ මනෝ ධාතු සිතක් කියන්නේ විඥානචර්යාවක්. ඒකෙත් කෙලෙස් නැහැ. ඊට පස්සේ රූපස්ස දිට්ඨත්ත අබිනරෝපි තත්තා මනෝ විඥාන ධාතු. රූපය දැකපු බව නැවත මනෝ විඥාණයට උපදවන ලක්ෂණයක් තියෙනවා. ඒක මනෝ විඥාණයෙන් දැනගන්නවා ඊට පස්සේ. ඒකට මනෝ විඥාණයෙන් දැනගන්න මට්ටමේදී කෙලෙස් නැහැ, කර්ම නැහැ, ඒකත් විපාකයි. ඒකත් එතකොට කෙලෙස් නැති මට්ටමක් විඥානචර්යාවක් කියලා කියනවා. ඊට පස්සේ රාගස්ස ජවනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතර. මනෝවිඥාණයෙන් ගත්ත අරමුණ දිහා බලාගෙන නැවත හිතක් උපදවනවා. නැවත හිතක් උපදවන්නේ මොකටද? අර ගත්ත අරමුණම උපදවනවා. කුමක් සඳහාද? රාගයාගේ ජවනයේ පිණිස. රාගයාගේ ජවනයේ පිණිස කියලා කියන්නේ රාගය ඇති කරගන්න පුළුවන් වෙන විදියට. එතකොට ඔන්න දැන් තමයි කර්ම රැස් කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒත් අර අරමුණු කරන හිත කෙලෙස් නෙමෙයි. හැබැයි රාගය ඇති කරගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ ගත්ත අරමුණ සහිත ඒ සිත කෙලෙස් සහිත සිතක් කියලා අපි කියනවා.
අන්න ඒකට කියනවා අඥානචර්යා කියලා. ඒ කොටස අඥානචර්යා. වැරද්ද මත පිහිටවගත්ත නොදන්නාකම මත පිහිටවපු චර්යාවක් හැසිරීම. එතකොට ඕකටම ඉදිරිපත් කරනවා ඥානචර්යාව. ඥානචර්යාව කියලා කියන්නේ දැනගෙන මෙනෙහි කරනවා කියන එක. එතකොට අර සිද්ධ වුණ සිද්ධිය පිළිබඳව අනිච්ඡානු දර්ශනය අනිච්ඡානු දස්සනත්තාය ආවර්ජන කිරිය. දැන් අරක කිව්වේ රාගයේ උපදවන්න ආවර්ජනා කරන බවනේ. දැන් මේක කියන්නේ අනිත්‍ය දැකීම පිණිස ආවර්ජනා කරනවා කියලා. හැබැයි ආවර්ජනා කරන කම එකයිනේ මේ දෙකේම. තේරුණාද? හිතනකම අරමුණු කරනකම දෙකම එකයිනේ. ඊට පස්සේ ඉදිරිපත් වෙන එක මොනවා වුණත් අරමුණු කරනකම තුලත් කෙලස් තිබුණේ නැහැ. හැබැයි අරමුණු කරගත්ත කමේ කෙලස් රාගය ඇති වෙනකොට ඒකට කිව්වා කෙලස් කියලා. හැබැයි අරමුණු කරගත්ත කමම අනිත්‍ය විදිහට දකින සිතක් උපදවගත්තොත් මොකද එයා අනිත්‍ය විදිහට දකින්නේ අර ඇහි ඉඳලා වෙච්ච අර සියලුම සම්තතිය අනිත්‍ය විදිහට දැක්කොත් එයාට කියනවා අනිත්‍යානුදර්ශනය කියලා. ඒකට කියනවා ඥානචර්යාව කියලා. එතකොට ඔය ඥානචර්යාවේ වෙනසක් ඇත්තේ නැහැ. හැබැයි ඥානචර්යාවේ කිසිම වෙනසක් ඇත්තේ නැති වුණාට රහතන් වහන්සේට එළඹ සිටින මට්ටමකදී අපිට එළඹ සිටින මට්ටමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ඇති බවට ගත්ත අරමුණු වල ඕනතරමක් අපි කෙලෙස් ආශ්‍රව වශයෙන් හැසිරුණු අරමුණු වල ඕනතරමක් ඊට පස්සේ අරගෙන විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කරන ටික ඥානචර්යාව තමයි. ඒකේ කෙලෙස් ඇත්තේ නැහැ, ආශ්‍රව ඇත්තේ නැහැ. හැබැයි අපිට එළඹ සිටින මට්ටමකට අපි ප්‍රත්‍යක්ෂ කළා නැහැ ඉතින්. එහෙනම් අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න සිද්ධ වෙනවා. ප්‍රත්‍යක්ෂ කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ අපිට අර ඇති බවට හම්බෙනකම සම්පූර්ණම දුර වෙන මට්ටමට යනකම් මේ යථාර්ථය පෙන්වන්න වෙනවා. එතකොට මේ යථාර්ථය පෙන්වනකොට තමයි එයා නුවණින් යම් කිසි දවසක ප්‍රත්‍යක්ෂ කරනවා නම් අනිත්‍ය ධර්මය අනිත්‍යමයි කියලා නිකන් දැනගන්න මට්ටමක් නෙමෙයි පෙරපසු නැතුව පෙනෙන මට්ටමකට. මේසිත හටගෙන මේසේ එළියේ තියනවා කියලා මේසේ තියනවා කියලා දැනගෙන තියෙන මේසේ ගැන ඊළඟට හිතනවට වඩා මේ කතා කරන්නේ තියෙන මේසයක් හම්බෙන්නේ නැති තැනටම යාට අනිත්‍යානුදර්ශනයේ ගිහිල්ලා ආයතනයන්ගේ Nirodhe පෙන්නලා ඉවර වෙන තැනක් තියෙනවා නම් අන්න ඒක තමයි රහතන් වහන්සේගේ මට්ටම කියලා අපි කතා කරන මට්ටම. ඒක තමයි පෘථග්ජනයෙකුගේ සහ රහතන් වහන්සේ නමකගේ ආර්යයන් වහන්සේ නමකගේ අනිකුත් ආර්යයන් වහන්සේ නමකගේ සහ රහතන් වහන්සේගෙත් අතර තියෙන වෙනස. රහතන් වහන්සේට මේ විමුක්තිය කියන එක එළඹ සිටි නිරෝධයක් තියෙනවා. එළඹ සිටි නිරෝධ සංඥාවක් තියෙනවා. නිරෝධ සංඥාවෙන් රහතන් වහන්සේ හෙල්ලිලා නැහැ වෙලේම ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. සලායතන නිරෝධය නැති වෙලා කියලා කියන්න තැනක් ඇත්තේ නැහැ. හැබැයි සලායතන නිරෝධය සාක්ෂාත් කරනවද සලායතන සමුදය ගන්නවද කියන ටික තීරණය කළේ ඇහැට රූපේ පේන අවස්ථාවේදීත් නෙමෙයි ඒ ගැන හිතන අවස්ථාවේදීත් නෙමෙයි අර විඥානචර්යාද අඥානචර්යාද ඥානචර්යාද කියලා තීරණය කළේ එතනින් තමයි ඒක සිද්ධ කරන්නේ. අනිත් ටික කාටත් පොදුයි. රහතන් වහන්සේටත් පොදුයි අපිටත් පොදුයි විපාක ටික සහ ක්‍රියා ටික පොදුයි. හැබැයි ඒ ටික තුල ඇති කරන අර ධර්මතා ටික අර ධර්මයන්ගේ Nirodhe පෙන්නලා නම් රහතන් වහන්සේ ටිකක්වත් ඇති හැටියට හම්බෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකයේ ඇසුරු කරන්නේ කොහොමද කියලා. ලෝකයේ ඇසුරු කරන්නේ කොහොමද කියලා. එතකොට ලෝකයේ ඇසුරු කරන්නේ කොහොමද කියලා හිතන තැනකදී රහතන් වහන්සේටත් Nirodhe සාක්ෂාත් කළාට රහතන් වහන්සේ ඒ ධර්මයන්ගේ යථාර්ථයේ තේරුම් අරගෙන තියෙනවා. අර මම කලින් කිව්වනේ මතක් කළානේ අපිට ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිත තුළින් මම මේ කතා කරන්නේ වචන ටික පැත්තකින් තියලා නැතිනම් සිත් විදිහටනේ කතා කරන්න වෙන්නේ. අපිට රූපය දකින්නකම නෙමෙයි ගැටලුව තිබුණේ දකින්න දේ සහ දැනගන්න දෙකම එකයි කියලා හිතනකම කියලා. අන්න එකයි කියලා හිතන මෝඩකම නැහැ. හැබැයි රහතන් වහන්සේ දැනගත්ත දේ දැනගැනීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා. දකින්න දේ දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා. ඒ නිසා රහතන් වහන්සේට කවදාවත් දකින්න දේ තියනවා කියලා නැහැ. අපි මේක වටාපතයි කියනකොට රහතන් වහන්සේට වටාපත හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වටාපත ගේන්න කිව්වොත් රහතන් වහන්සේ ගිහලා වටාපත ගේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇයි? රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයාගේ දැක්ම මොකක්ද කියන එක පිළිබඳව අවබෝධය තියෙන කෙනෙක්. හැබැයි රහතන් වහන්සේගේ නුවණට ගන්න වටාපතක් හම්බ වෙලා නැහැ රහතන් වහන්සේට. ඒ නිසා ඒ නුවණ නිසා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ නුවණ නැත්තම් රහතන් වහන්සේ නමක් කියන්න අවශ්‍ය වෙන්නේ
නැහැ. එතකොට අපි වටාපත කියන දේ තියනවා කියන තැන ඉන්න අපිට රහතන් වහන්සේ වටාපත අරන් එන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේගේ නුවණට වටාපත අරගෙන නැහැ. හැබැයි සම්මුතිය තුල තියෙන දේ නැති වෙලා නැහැ. අර මෝඩකම විතරයි නැති කරලා තියෙන්නේ. තාම ස්කන්ධ පරිනිර්වාණය කළ නැති නිසා ස්කන්ධ ටිකෙන් කරන කෘත්‍ය සිද්ධ කරනවා. දර්ශන කෘත්‍ය සිද්ධ කරන සිතක් තියෙනවා නම් ඒකෙන් දර්ශන කෘත්‍ය සිද්ධ කරනවා. දැනගන්න කම සිද්ධ කරන සිතක් තියෙනවා නම් දැනගන්න කෘත්‍ය එතනින් සිද්ධ කරනවා. එතකොට මේ දෙක සිද්ධ කරන ටික කරනවා. හැබැයි මේ ඔක්කොම එකට ගැට ගහලා මෝඩකම උපදවන සිතක් තියෙනවා නම් ඒ සිත් ටික නූපදින බවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයාගේ පැවැත්ම අනුව ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේ නොඉක්මවා පවතිනවා කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේ නොඉක්මවා රහතන් වහන්සේ හැබැයි නොඇලී ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අපි අඬන තැනක රහතන් වහන්සේ අඬන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ මම ඔකට උදාහරණයක් කියන්නේ චිත්‍රපටි බලලා තියෙන කවුරු චිත්‍රපටි ටෙලිනාට්‍ය බලනකොට ඒ කියන්නේ ඊටාම දුක්ඛදායක ජවනිකාවක් දිහා බලාගෙන දුක් වෙලා අඬලත් ඇති. එතකොට අපි මහා දුකෙන් එක දිහා බලාගෙන ඉන්න වෙලාවක ඔක රඟපාපු කෙනෙක් එතන හිටියොත් එයාත් අඬයිද? එයා අඬන්නේ නැහැ. ඇයි අඬන්නේ නැත්තේ? එයා දන්නව රඟපානකොට උනේ මොනවද? hina වෙවි ඒගොල්ලෝ රඟපාපු හැටි ඒකේ ඇත්ත උනේ මොනවද? එයා මතක් කරගන්න තියෙන එතන සිද්ධ වෙච්ච ඇත්ත කාරණාවනේ. අපි චරිතය ඇස්සට ගිහිල්ලා අපි අනේ මෙයාට මෙහෙම වුණා නේද කියලා අපි දුක් වෙන තැනක අනුන්ගේ දුක අපේ කරගෙන දුක් විඳින තැනක අරයා දකිනවා මේක බොරුවක් මෙතන උනේ මෙන්න මේ සිද්ධිය කියන එක එයා දකිනවා. ඒ නිසා එයාට දුක එන්නේ නැහැ. ඒ අන්න ඕකම තමයි රහතන් වහන්සේ සහ අපි අතර. පේන දේ වෙනස් වෙලාද? පේන දේ වෙනස් වෙලා නැහැ. සිද්ධිය දැනගන්න දෙත් එකම සිද්ධිය තමයි වෙලා තියෙන්නේ. හැබැයි අර අපි මේ සිද්ධිය ඇත්තමයි කියලා හිතනකොට එන එකත් ඒ වගේ මේ සිද්ධිය බොරුවක් කියලා දැනගත්තාම එන එකත් සම්පූර්ණම දර්ශනීය දෙකක් වෙලා තියෙනවා. හැබැයි පෙනීමයි මේ ඔක්කොම එක සමානයි. ඒ වගේ තමයි ලෝකේ අපි දරුවා මැරෙනවා, ගෙවල් දොරවල් නැති වෙනවා, අනිත් අය මට බයිනවා, මං එන මෙහෙම දේවල් වෙනවා හිතනවා. අපි මහා දුක උපද්ද ගන්න තැන්වලදී රහතන් වහන්සේට දුක උපදින්න තැනක් නැහැ. ඒ එතන තියෙන යථාර්ථය දකිනවා. මොකද්ද යථාර්ථය කියලා කියන්නේ? චිත්‍රපටය කියන්නේ මොකද්ද? රඟපාලා ඉවරයි නේද? පෙර රඟපාලා ඉවර සංස්කරණය කරපු දෙයක් තමයි චිත්‍රපටය කියලා කියන්නේ. ඇහැට පේන රූපය ප්‍රිය සංඥාවට එනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒක රඟපාලා ඉවරයි. ඒක සංස්කරණය කළා ඉවරයි. අපි දරුවා කියලා කියන තැනක් එනකොට මේ එළියේ ඉන්නේ දරුවමයි ආදරණීය දරුවමයි කියනකොට ඒක සංස්කරණය කළා ඔක්කොම කළා ඉවරයි. ඒ සංස්කරණය කළා ඉවරයි කියන්නේ ඇහැ රූප දෙක වැය වෙලා ඉවරයි. මනසින් එක දරුවා කියන කම දැනගෙන ඉවරයි. දැනගත්ත දේ ඔක්කොම එකයි කියලා හිතන කමත් වෙලා ඉවරනේ අපිට දැන්. ඒ කියන්නේ සම්පූර්ණ චිත්‍රපටයේ දුක් වෙන්න පුළුවන්කම හදලා ඉවරයි. එතකොට රහතන් වහන්සේ උතන ඇත්ත සිද්ධිය දකින්න ඇහැ රූප ඇති කල්ලි මේ දේ හටගත්ත මේ ටික ඉතුරු නැතුව නැති වුණ මනස සහ ධර්මයන් ඇති කල්ලි මේ ටික හටගත්ත ඉතුරු නැතුව නැති වුණ මේ සිද්ධාන්තයන් අතර ඇති හට ගැනීම සහ නිරෝධය දකින්න රහතන් වහන්සේට දරුවෙක්ගෙන් එන දුක කවදාවත් එන්නේ නැහැ. දරුවෙක්ගෙන් එන දුක එන්නේ නැත්තේ දරුවා ඉන්නවා දුක නැති නිසාද දරුවෙක් නැති නිසාද? රහතන් වහන්සේට දරුවෙක් නූපදිනවා. ඇයි හේතුඵල ධමයක් හම්බ වෙනවා නම් හේතුඵල ධමස්සේ දරුවෝ ඉන්න පුළුවන්ද? නාම රූපස්සේ දරුවෝ ඉන්න බෑ. එහෙනම් රහතන් වහන්සේ දුක් වෙන්නේ නැත්තේ දරුවෙක් ඉන්නවා දරුවා ගැන ආසාව නැති නිසා නෙමෙයි. රහතන් වහන්සේ දුක් වෙන්නේ නැත්තේ දරුවෙක් නැති නිසා. දරුවෙක් නැති නිසා කියන්නේ දරුකම තියෙන්න පුළුවන් ඕනෙට. රූපෙට සාපේක්ෂව අපි කියන්න පුළුවන් දරුවෙක් ඉන්නවා කියලා. ඒ අපිටනේ. රහතන් වහන්සේට ඒ රූපේ දරුවා කොට පෙන්වන මෝඩකම සම්පූර්ණම අයින් වෙලා තියෙනවා. ඒ නිසා අන්නේ ඒ විදිහේ දර්ශනයකට තමයි අපි කතා කරන්නේ. ඒකේ පැහැදිලි නොවුණු තැනක් තියෙනවද? ඊළඟ ප්‍රශ්නය ඉතා වයස්ගත පුද්ගලයෙක් වරහන් ඇතුලේ 90 වඩා අසාධ්‍ය වී ඇති විටක හදිසියේ හෘද ස්පන්දනය නතර වුවොත් එය නැවත පණගැන්විය යුතු බව තීරණය කරන්නේ වෛද්‍යවරුන් විසින්. මෙම රෝගියා ඩිමෙන්ෂියා තත්ත්වයේ පසුවේ නම් පුද්ගලයාට එම තීරණය ගත නොහැකි බැවින් හා රෝගියා වෙනුවෙන් තීරණ ගැනීමට භාරකරු වෙච්ච නැති විටක නැවත හෘදය පණගැනීම බලක් නැති බව වෛද්‍යවරුන් තීරණය කළොත් වෛද්‍යවරයාට ඉන් පවක් සිදු වේද?
ඒක වැත්තකින් මටත් කියන්න වෙන අර උත්තරේ දෙන්නත් පුළුවන්. මගෙන් අහන්න එපා කියලා. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් යම් විදිහකින් වෛද්‍යවරයා Tamanට හැකියාව තියෙනකොටත් එයා ඒක සිද්ධ නොකර ඉන්නවා නම් ඒක වෛද්‍යවරයෙක් නම් එයාට ඒක අකුසලයක් වෙන්න පුළුවන්කම තියෙනවා එයාගේ දැක්ම අනුව. එයා දන්නවා නම් මේක පණ ගන්න බෑ කියලා. එහෙනම් එයාට අකුසලයක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. හැබැයි එයා තීරණය කරනවා නම් පණ ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක වැඩක් නැහැ කියන එක එයා තීරණය කරනවා නම් ඒක යාට මං හිතන්නේ කුසල සිතක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට කියනවනේ උත්තරයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. කාලාමවරුන්ට කියනවා මේක පින්ද මේක පවුද කියලා තීරණය කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි යම්කිසි ක්‍රියාවක් යම්කිසි කෙනෙක් කරන්නේ ලෝභ දේශ මොහ හේතු ටික යෙදුන සිතකින් නම් එහෙනම් ඒක අකුසල. යම් දෙයක් කරන්නේ අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතකින් නම් ඒක කුසල්. ඒ නිසා කාලාමවරුන්නේ නුඹලට කවුරු කිව්වත් පරපුරෙන් කොහොම ආවත් පොත්පත්වල කොහොම තිබුණත් ඒක පිළිගන්න ඕනේ මෙන්න මේ හේතු ටික බලලා කියලා. ඔකත් පොඩ්ඩක් විකෘතියක් කරන්න හදනවාද මේ මා පිටක සම්ප්‍රදාය කියන්නේ ත්‍රිපිටකයේ තිබ්බා පිළිගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ ඔබ දේශනා කරන කාලය වෙනකොට ත්‍රිපිටකයක් විදිහට සංග්‍රහ කරලා නැතුව ත්‍රිපිටකයේ තිබ්බා පිළිගන්න එපා කියලා දේශනා කරන්නේ නෑ. ඒක නිසා ඒකට පැවටෙන්න එපා. නමුත් එතනදී දේශනා කරනවා අපිට මේ කුසලයක් අකුසලයක් ගැන තීරණය කරන්නේ කොහොමද කියන එක. ඒකේ හේතු ටික ඒ දොස්තරට යෙදිලා තියෙනවා නම් ඒ ડોක්ටර්ට ලෝභ දේශ මොහ විදිහට එක්ක මොහය බලවත් වෙලා තියෙනවා නම් එක්ක ද්වේෂය බලවත් වෙලා තියෙනවා නම් ද්වේෂය කියන තැන වංචක ධර්මයක් විදිහට පේන්න පුළුවන්. අනේ මේ කෙනා ඉපදුනත් දුක් විඳිනවා. එතකොට මෙහෙම වෙනවා කියලා හිතනකම තියෙනවනේ. අපි හිතන්නේ ඒක මහා කරුණාවක් වෙයි කියලානේ. හැබැයි අපි ඒ කෙනා දුක් විඳිනවා කියලා හිතලා ඒකට අකමැති සිතක් නේ අපි උපදවන්නේ නේ. ඒකට අකමැති සිතක් අපි උපදවන්නේ. දැන් අපි සතෙක් හරි දුක් විඳිනවා කියලා ඒ සතා මරන්න කල්පනා කරනවා නම් ඒකට අපි කියන්නේ පටිඝ සිතක් කියලා. ඒ දුක් විඳින බවත් එක්ක ඇති කරගත්ත පටිඝ සහගත බව. අන්න ඒක අකුසල. එතකොට ඒ කෙනාගේ අර ස්වභාවය ගැන කල්පනා කරලා අපි එයාගේ ඒ ස්වභාවයේ පුද්ගලයෙකුගේ කරලා ඒ ගැන පටිඝ සහගත සංඥාවක් උපදවනවා නම් ඒක අකුසලයක් බවට අපිටපත් වෙලා තියෙනවා. එහෙනම් ඒ සිතින් කරන කර්මය අකුසල කර්මයක් ලෙස අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට න්‍යාය අර න්‍යාය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හොඳටම එයාගේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළොත් එයාට තේරෙවි ඒක කුසල්ද අකුසල්ද කියන එක. ඒ කියන්නේ එයාගේ හදවත ස්වභාවිකව යම් විදිහකින් නතර කරලා දොස්තරට හිතන්න බෑනේ 100%ක් මොක නැවත එයි කියන එක හිතන්න බෑ. අරතරම් වයසට ගියපු කෙනෙක් නැවත හෘද ස්පන්දනය ගත්තාම ගන්න පුළුවන් කියන එක හිතන්න බෑනේ. අන්න ඒ මට්ටමකදී සමහර විට කෙනෙකුට අකුසල් නොවෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒක නිසා ඒක මට නිශ්චිත ලෙස කිව නොහැකි අවස්ථාව අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. යාගෙන් අහලා ඔබට ඒ වෙලාවේ ඇති වුණු චේතනාව කොහොමද, මෙයා ගැන කොහොමද හිතුවේ, කල්පනා කළේ කොහොමද, අන්න ඒ දේ අනුව තීරණය කරන්න පුළුවන්. ඒක ලෝභ දේශ මොහ වලින්ද අලෝභ දේශ මොහ වලින්ද කියලා. සමහර වෙලාවට අපිට කරන්න බැරි මට්ටමක අපි දැකලා සමහර වෙලාවට අපි නිශ්ශබ්ද වෙන අවස්ථා තියෙනවානේ. දැන් මහා සැඩ පහරකට අහු වෙලා සතෙක් ගහගෙන යනකොට අපි ඕකට පැන්නේ නැහැ කියන එක අපිට අකුසල් නෙමෙයිනේ. අපි ඒ සතාව ගන්න පැන්නේ නැහැ කියන එක අකුසල් නෙමෙයි. හැබැයි අපිට අකමැත්තෙන් හරි බලාගෙන ඉන්න උනා කියන්නකෝ ඒ වගේ අවස්ථාව. ඒක අකුසලයක් වෙන්නේ නැහැනේ අපි ඒක නොගත්ත කියලා. හැබැයි අපි පැන්නොත් එහෙම අපිත් මැරෙනවා කියලාත් අපි දන්නවනම් අපි ඒකට නොගිය කියන එක අකුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා උන් යන සතා අපි කල්ැතු මරන්න ගියොත් එහෙමනම් ඕක ගිහිල්ලා හිර වෙලා මැරෙනවනේ කියලා අපි මරන්නේ නැතුවත් අපි කර්මය සමාදන් වුණා වෙයි. ඒ නිසා අර මරණ කෙනා කලින් මරන්න ගියොත් නම් ගැටලුවක් වෙනවා. හැබැයි ස්වභාවික මරණයකටපත් වුණ කෙනෙකු දිහා සමහර ඉඩක් තියෙනවා. ස්වභාවික මරණයටපත් වුණාට පස්සේ ඒ මරණය එතනින් නතර කරන එක අකුසල් නොවන විදිහටත් ඉඩක් තියෙනවා. ඕනේ නම් කෙනෙකුට අකුසල් කරගන්න ඉඩකුත් තියෙනවා. ඒවා අර දැනම සත්ව ඝාතනය කරන මට්ටමේ බරපතල අකුසල් බවටපත් වෙන්නේ නැහැ. අකුසල් තමයි. නමුත් අරතරම් බලවත් බවක් නැහැ. අකුසලෙත් අපිට අඩු බව වැඩි බව කතා කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමන් ජීවත්ව සිටින විට තමන්ගේ අවයව මරණය පසු දන් දීමට ඕපන් ඩොනේෂන්
තීරණය කිරීමෙන් තමන්ට පින් අත්වනවාද? දන් දීම සිදුවන්නේ මියගිය පසු නිසා. දන් දීම සිදු වෙන්නේ මියගිය පසු නෙමෙයි, දන් දීම සිදු වෙන්නේ ජීවත්ව ඉන්නකොටම. මොකද දැන් තමන් දීලා ඉවර නිසා. එවනේ දානය කියලා කියන්නේ අපි හිතෙන් චේතනාව කර්මය නම් අපි චේතනාවෙන් කර්මයේ බවට පත් වෙන්න අපිට දීම කියන ක්‍රියාව සිද්ධ වීමටම අවශ්‍යතාවයක් නැහැ. දීම කියන ක්‍රියාව අනිවාර්යෙන් සිද්ධ කිරීමේ අවශ්‍යතාවයක්ම නැහැ. ඒකෙන් මම කියන්නේ නැහැ ඔගොල්ලෝ හෙට දාන දෙන්න ඕනේ කියලා හිතන එකයි දාන ගෙනහිල්ලා දෙන එකයි අතර සමානතාවයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝගේ සිතුවිලි ප්‍රමාණය වැය වෙන දිහා බැලුවාම ඒ කුසලයේ සඳහා ඔයගොල්ලොන්ට කායික වීතික්කම ආදී දේවල් කරන්න ගියාම මෙතන ඉඳලා හිතනවට වැඩිය දේවල් එතනට ගිහිල්ලා කරන්න වෙනවා. නමුත් මරණාසන්න වෙලාවේදී දන් දෙනවා, මරණයටපත් වුණාට පස්සේ දෙනවා කියන එක තමයි ඔයගොල්ලෝ දැන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලොන්ට නැවත නැවත ඒක අනුස්මරණය කරලා මගේ ඉන්ද්‍රිය නිසා තව කෙනෙක් ජීවත් වෙනව නේද කියලා ඔයගොල්ලෝ නැවත නැවත හිතන්න ඔයගොල්ලන්ට ඒ කුසලය ශක්තිමත් වෙනවා. ඒ නිසා ඒකේ කුසලයේ සිද්ධ වෙන්නේ මරුණාට පස්සේ නෙමෙයි, ජීවත් වෙනකොටම. ඔයගොල්ලෝ ඒක එහෙම අමතක කරලා දාලා තිබ්බොත් ඒ කුසලය කරගන්න පුළුවන්කම විපාක මට්ටම අඩු වෙලා තියෙනවා ඔයගොල්ලන්ට. නැවත නැවත අනුස්මරණය කර මම මේ වගේ දන් දීපු කෙනෙක්, මම මේ වගේ අංග ප්‍රත්‍යයන්ුත් දන් දීලා තියෙනවා කියලා ඒක නැවත නැවත මෙනෙහි කරන්න මොකද්ද බලවත් වෙන්නේ? අර කුසල සහගත චේතනාව බලවත් වෙනවා. එතකොට චේතනාව බලවත් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ඒ කුසලයේ තුල ශක්තිමත් වෙනවා, ශක්තිමත් ලෙස වැඩෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ දාණය සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා චේතනාව ඇති වෙන්නේ මරුණට පස්සේ නොවන නිසා, මැරෙන්න කලින් නිසා ඒ කුසලය ඔයගොල්ලන්ට බලවත් දානයක් බවට පත් කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙනකොටම. කොටිම කියනවා නම් ඔයගොල්ලෝ ඒ ටික දුන්නේ ජීවත් වෙනකොටම මිසක මරුණට පස්සේ නෙමෙයි. මරුණට පස්සේ කරන්නේ ගන්න එක විතරයි. දෙන එක ඔයගොල්ලෝ කලින් කරලා තියෙන්නේ. දෙන එක ගන්න මරුණට පස්සේ වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දැන් දීලානේ තියෙන්නේ නේ. ඒ දෙන එක ගන්න එක මරුණට පස්සේ වෙන එකක්. ඒක ගන්න අය කරන දෙන්නේ. හැබැයි අපි දැන් දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක ඒ විදිහට කල්පනා කරලා ඒක සතුටින් ඒ විදිහට අනුමෝදන් වුණාම හරියි. අවසාන විදියට මම උපන් දිනෙන් ඈත් යුරෝපයේ සිටින්නේ දෙමාපියන් සමග වන අතර කුඩා කල සිට දහම් පාසල් ශිෂ්‍යෙක් වී සිටියෙමි. මා දැනට අවුරුදු 25ක තරුණයෙක් වන අතර බුදුදහම ගැන අචල ශ්‍රද්ධාවකින් යුතුවෙමි. මා අසන්නේ අපි යම් කෙනෙකුට සුබ වේවායි ප්‍රාර්ථනා කළොත් ඒ සැබවින්ම එම ප්‍රාර්ථනාව ඉටු වෙනවාද? සුබ වේවායි කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන්න බෑ. ඉටු නොවෙනවා කියන්නත් බෑ. ඒක අපිට කියන්න වෙන්නේ කෙනකෙනාගේ චිත්ත ශක්තිය අනුව කෙනෙකුට සුබ වෙන්න පුළුවන් විදිහට සුබ පතන්නත් පුළුවන්. හැබැයි නිකන් අපිට සිරිතක් විදිහට අපිට සුබ පතන්නත් පුළුවන්කම තියෙනවා. දැන් අපි ආයුබෝවන් කියන්නේ ආයුෂ බොහෝ වේවා කියලා ආයුබෝවන් කිව්ව කියලා ආයුෂ බොහෝ වෙන්නේ නැහනේ. අපි නිකන් කියනවා ඒක සිරිතක් විදිහට අපි ඒක ප්‍රකාශයටපත් කරනවා. එතකොට ඒ වගේ අපි කරන සුබ ප්‍රාර්ථනා සියල්ලංගෙම අනිවාර්යයෙන්ම ඒ කාරණය සාපල්ලයට සඵල බවට පත් වෙනවා කියන එක කියන්න බෑ අපිට අනිවාර්යයෙන්ම. නමුත් අපි මේ දේ කරනවා ඒක යහපත් සිරිතක් වන නිසා සෙත් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි කෙනෙකුට දැඩි චිත්ත ශක්තියකින් යුක්ත කෙනෙක් නුඹට සෙත් වේවා කියන වචනේ කිව්වහම ඒකෙන් ලැබෙන ශාන්තියක් නැතුවා නෙමෙයි. ඒක කුසලයේ බලපානවා. අනිත් කෙනා තව අයටත් කුසලයේ බලපාන ක්‍රමවේද තියෙනවානේ. චිත්ත සිත කියන්නේ මහා විශේෂ ශක්ති ප්‍රභවයක්නේ. ඒ නිසානේ පිරිත් දේශනා කළා පිරිත මේ සත්‍ය වචනේ බලයෙන් සෙත් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කළාම තව කෙනෙකුට ඒ සෙත කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ හේතු නිසා. ඒ නිසා ඒ චිත්ත ශක්තිය මත අපිට දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සුබ වේවා කියන එක අපි කියන්නේ මහා චිත්ත ශක්තියකින් නම් ඒකේ යම් සඵල බවක් උදා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අපි නිකන් සාමාන්‍යයෙන් හම්බෙනකොට සෙත් වේවා සූපත් වේවා කියන එකෙන් සාමාන්‍ය මට්ටමින් ඒ දේ වචනයක් විතරක් වෙන්න බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. අර අනුව වෙනස් වෙනවා. චිත්ත ශක්තිය අනුව වෙනස් වෙනවා.
උපාද තිති තිති භංග කියනකොට තිතියේ ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්ද සමහරවිට? බෑ. තිතිය ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්න බෑ. තිතිය ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්න බෑ කියලා කියන්නේ උපාද තිති භංග කියන එක ස්වභාව ධර්මයක්. ඒ කියන්නේ ස්වභාවිකවම යම් ධර්මයක්ගේ හට ගැනීම පේනවා. ඒ වගේම සිටින බව පේනවා, සිටියුගේ වෙනස් බව පේනවා. එතකොට උපාදේ වය සහ සිටියුගේ වෙනස් බව කියන එක තුල තමයි අපිට තිතිය කියන එක ගැන අපි කතා කරන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති සිටියුගේ වෙනස් බව. එතකොට මේ සිටියුගේ වෙනස් බව ගොඩනගෙන එක තුල තමයි අපි තිතිය කියලා යම් මට්ටමකින් කතා කරන්නේ. එතකොට තිතිය තුල අනිවාර්යයෙන්ම පුද්ගල බවක් ගොඩනගෙන්නේ නැහැ. පුද්ගල බවක් ගොඩනගෙනවා නම් මේ පුද්ගල බව දුරු කරනවා කියන එක කරන්න බෑ. ඇයි? මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීමක් පේනවා, පැවැත්මක් පේනවා, නිරෝධයක් පේනවා. ඒකට පැවැත්ම පේන හැම තැනකම රහතන් වහන්සේලාටත් පුද්ගල භාවයේ හට ගන්නවා කියලා කියන්න වෙනවා. ඒ නිසා එහෙම ස්වභාවයක් නැහැ. එතන තියෙන ස්වභාවය මොකද්ද? හේතු නිසා සකස් වෙච්ච ධර්මයේ පවතින බව තියෙනවා. පවතින ධර්මයේ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා උපාදේ සහ තිතිය සහ භංගය කියලා අපි කතා කරනවා. ඒක ඕනම ධර්මතාවයක තියෙන ස්වභාවයක්. චිත්තයක වෙන්න පුළුවන්, රූපයක වෙන්න පුළුවන් ස්වභාවය තමයි හට ගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. එතකොට ඒ රූප කලාපයක වුණත් එක චිත්තයක වුණත් හට ගැනීම සහ පැවැත්ම සහ නිරෝධය කියන කාරණා තුනක් තියෙනවා. එතකොට ඒ තිතිය කියන එක පුද්ගල බව ගේන්නේ නැහැ. හැබැයි ඒ වැය නොදන්න කම නිසා ඒ සන්තතියක් එකතු කරලා අරගෙන අපිට පුද්ගල බව ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එක මොහොතක අපිට පේන්නේ අපි කියවන වර්ණ සටහන් මාත්‍රය විතරයි කියලා. වර්ණ සටහන් මාත්‍රය විතරක් ගොඩනැගෙන තැනකදී අපි මේ දකින්නේ මම බණ කියන්නේ එනකොට ගෙන ආපු වටාපතනේ. එතකොට දැන් පේන රූපේ බණ කියන්න එනකොට ගෙන ආපු කම රූපේ නෑනේ. ඒ රූපේ ස්වභාවය මොකද්ද? ඒක ඇහැට පතිත වෙනකම තමයි පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ වැය කියන එක එතනම නිරුද්ධ වෙලා යන දෙයක්. එතකොට දැන් අපිට බණ කියන්න ආපු කම කියන දේ අපිට ආත්ම සංඥාව මත ගෙන ආපු දේ. ආත්ම සංඥාව කියන්නේ වටාපත ආත්මය කියලා අපි ගන්න නැහැ. නමුත් ඒ වටාපත දකින්න මම මේ පැත්තේ ඉන්නෝනේ පුද්ගල බව අපි මේ පැත්තේ වටාපත කියන එක තුල අර වටාපත දැකපු බව ඒ හැමතැනකම ගොඩනගලා තියෙනවා. එතකොට ඒ ගොඩනගන කම එන්නේ මේ රූපය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ. මනෝ විඥාන මට්ටමින් තමයි අපි නැවත මේක ඇති බවට ගොඩනගන්නේ. එතකොට මේ සන්තතියක්ම අල්ලලා අපි කියනවා එනකොට ගෙන ආපු වටාපත තාම තියෙනවා කියලා. හැබැයි අපිට පේන්නේ මේ මොහොතේ තියෙන වටාපත කියන මේ රූප වර්ණ සටහන විතරයි. අර පහන් දැල්ලේ උදාහරණය අහලා නැතිනේ නේද? පහනපත් වෙන උදාහරණය. අන්න ඒ වගේ දැන් ඒකපත් වුණ පහන පෙන්වන්න කොයි තප්පරේද පහනපත් උනේ කියලා අහන්න සුදුසු නැහැ. ඇයි කොයි තප්පරේද අහන්න සුදුසු නැත්තේ? දැන් ඒ තප්පරේ තියෙන ඊළඟ තප්පරේට යන්නේ නැති නිසා. එතකොට අපිට පත් වුණ පහනක් පේනවා නම් පත් වුණ පහන තමයි අපි කියන්නේ ආත්ම සංඥාව කියලා. මේ ඔක්කොම එතකොට සන්තතියක වැය නොදන්නාකම. එතකොට තිතිය කියන එක හට ගැනීම, වැයවීම සහ නැතිවීම ඒ තිතිය ආත්ම භාවයේ ගොඩනගන දෙයක් නෙමෙයි. ඒ තිතිය ගැන කතා කරන නිසා තමයි මේක නාස්තිකවාදයක් නොවන්නේ. ඒ කියන්නේ හට ගැනීම පේනවා, මේ පවතින ලක්ෂණයක් පෙනෙන නිසා මේක කාටවත් නැහැ කියන්න බෑ. හැබැයි මේක මෙතනම හටගෙන ඉතුරු නැතුවම නැති වෙලා ගියපු නිසා කාටවත් ආයේ තියනවා කියන්න බෑ. ඒ නිසා ඇත කියන අන්තයක් නැති වෙලා නැත කියන අන්තයක් නැති වෙලා ඇත සහ නැත කියන දෙකෙන් මිදලා තියෙනවා. හේතු ඇතිකල්ලි හට ගැනීම සහ හේතු නැති වෙනකොට නැති වුණා කියන හේතුඵල ධර්ම මෙතනදී පෙන්වලා තියෙනවා. අන්තිමටදී ඒ වටිනා ධර්ම දේශනාව දේශනා කළේ ලකුණු කන්ද ආයන සේනාසනාපති සංස්කෘතික විලාකී පඬිත කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේදී පින්වත් හැම දෙනාටම ඉතාම වටිනා ධර්ම දේශනාවේ පින්කම සිදු කළා ප්‍රයත්නවා. මේ බොහෝ දෙනෙකුට අවස්ථාව සැලසුණා උන්වහන්සේ ඉදිරිපත් වෙමින්
උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ඒ වගේම ඔබට ඇති ගැටලු ඉදිරිපත් කරමින් උන්වහන්සේගෙන් ඒ අවශ්‍ය පිළිතුරු ලබා ගන්න හැම දිනකටම අවස්ථාව ලැබුණා. අපි විශ්වාස කරනවා ඒ ගාම්භීර ධර්ම අවබෝධයේ සඳහා යන ඔබ හැම දිනකටම මේ අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක් වෙන්න ඇති කියලා. උන්වහන්සේ ධර්මයේ තියෙන ගැඹුරු තැන් ඉතාම සරලව හැම දිනකටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කළා. ඒ වගේම අද වන විට ධර්මයේ තුලට ඇතුළත් වෙලා තියෙන මේ මිත්‍යා මත ඒ වගේම මේ ගුරු මත උන්වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම ඈත් වෙලා කොහොමද මේ නිර්මල නිවැරදි ධර්මයේ හොයාගෙන යන්නේ කියලා මම හිතන්නේ එහෙම දෙනාම වාසනාවන්තයි. මේ අවබෝධය අද දවසේදී සංසාරයෙන් පුළුවන් වුණා. ඉන්නවා මුලින් සඳහන් කළා වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ ගෞතම ස්වාමීන් වහන්සේලා මේ ශාසනය වෙනුවෙන් ඉතාමත් වටිනා ශාසනික කාර්යයක් කටයුත්තක් සිදු කරගෙන යනවා. ඒ අපි මේ රටවල් වලදී අපි වහන්සේලාට පදවතින් ආශිර්වාද කරනවා. මේ ශාසනය වෙනුවෙන් තමයි වහන්සේලා ඒ කටයුතු කරන්නේ. අපි දන්නවා වහන්සේලාට බොහෝ බාධක ඒ වගේම පරිජන අභියෝග ඇති ඒ සාමාන්‍ය ලෙහිසි නැහැ. හරියට නිකන් කවුරුහත් පොදු අපායනවා වගේ වැඩක්. මොකද හේතුව ඒ තරම් ප්‍රබල මතවාදයක් එක්ක ඒ පිරිසක් එක්ක මේ කටයුතු කරන්නේ. උන්වහන්සේලා නිසරණ අධ්‍යාශයේ කිසිව බලාපොරොත්තු නෙවෙයි. උන්වහන්සේලා විශ්වාස කරනවා අද දවසේදී අපෙන් සිද්ධ වෙන්න ඕනේ ශාසනික යුතුයකමක් කියන ඒ අවබෝධයෙන් දෙගෙන ඒ වැටහීම දෙගෙනයි උන්වහන්සේලා ඒ කාර්ය කරන්නේ.